හොඳයි සුබ සන්ධ්‍යාවක් වේවා දුල පුතාලා සියලුම දෙනාට. ඉතින් පටන් ගමු එහෙනම් ඔන්ලයින් ක්ලාස් එක. මම හිතන්නේ කවුරු හරි එදා කිව්වා හරියටම 9 වෙද්දි යන්න ඕනේ තව පන්තියක් තියෙනවා කියලා. හරි මම 9ට විනාඩි 5කට කලින් පන්තිය නතර කරනවා. අද මේ අමතර පන්තියක් යන්නේ. පන්තිය අමතර පන්තියක් යන්නේ. අපි ගියහදී නතර කරේ ගියහදී නෙමෙයි. ඉතින් නතර කරපු තැන ඉතින් නතර කරපු දැන මම හිතන්නේ පරමාණු කාර්යය එන්නේ නතර කරේ. දැන් හැමෝම කතා කරන්න ඕනේ. කතා නැතුව ඉන්න බෑ. කතා නොකර නම් ඉන්න එපා. හැමෝම කතා කරන්න කටවල් තියෙන කට්ටියනේ ඉන්නේ. මයික් තියෙනවානේ හැමෝගෙම. මයික් එකෙන් කතා කරන්න. කතා නොකර ඉන්න එපා කිසිම කෙනෙක්. ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ. නැත්නම් ඉතින් විභාග ෆේල් වෙන්න තමයි වෙන්නේ. මම හැමදාම කියන දෙයක් තමයි දැන් ඔයාලට කවියක් හරි ගාතාවක් හරි පාඩම් කරනවා නම් සද්ද නැතුව හිතින් හිතලා පාඩම් කරන්න බෑ. කට ඇරලා හයියෙන් කෑ ගහලා කිව්වම තමයි ඒක කටපාඩම් හිටින්නේ. සින්දුවක් වුණත් එහෙමයි. කට ඇරලා කියනකොට තමයි මතක හිටින්නේ. ඒ වගේ තමයි විද්‍යාව කියන එකත් මම අහන ප්‍රශ්න වලට කට ඇරලා උත්තර දෙනකොට තමයි ඒක හොඳට මතක හිටින්නේ. මාත් එක්කම මම කියන දේම මාත් එක්කම කිය ඉගෙන ගන්න ඕනේ. ඒක තමයි ක්‍රමය. අපි එදා ආවර්තව වගේ රටා ඉගෙන ගත්තා. ආවර්තව වගේ රටා ඉගෙන ගත්තා. මට කියන්නකෝ ආවර්ත වගුවක් නතරමත් එක්ක මම ආවර්ත වගුව ලේසියෙන් අඳින ක්‍රමය මම කියලා දුන්නේ නැහැ ඕනනම් කියලා දෙනවා. ආවර්ත වගුව ලේසියෙන් අඳින ක්‍රමය මම කියලා දෙනවා. හැම වෙලාවෙම දෙකට බෙදන්න තියෙනවා. හැම වෙලාවෙම දෙකට බෙදන්න තියෙනවා. හරි? මෙහෙම කරන්න. අපි දිග පිජුකෝණාසයක් අඳිනවා. ඇඳලා ඔක දෙකට බෙදනවා නේ. ඔන්න එක සැරයක් දෙකට බෙදුවා. දැන් ඒක ආයතනය මෙහෙම දෙකට බෙදනවා. ආයතනය දෙකට බෙදුවා. දැන් මේ එනකොට තියෙන ඒවා ආයෙ දෙකට බෙදනවා. ආයෙ දෙකට බෙදුවා. දෙකට බෙදුවා. දැන් මේ ඒවා ආයතනය දෙකට බෙදනවා. නේ? ඔහොම 8ක් යනකම් දෙකට බෙදනවා. මේ වයින්ව පන්තින්න බැරි වෙයි. ආවර්තිත වගුවේ කෑලි 8කට බෙදුවා. හරිද? උඩින් දෙකක් දානවා. උඩින් දානවා කොට දෙය ඒක දෙපැත්තේ නේ. උඩ දෙක කොහොමද දෙපැත්තේ තියෙන්නේ? ඕන එක. මේන් එක. ඕන උඩ දෙක දැම්ම දෙපැත්තේ. යට දෙකක් එක ළඟින් යටින් එල්ලන්නේ. නෙවෙයි. දැක්කනේ? එච්චරයි. ඔන්න ආවර්තව වගුව දාගත්තා. දැන් මට කියන්නේ මෙන්න මේ පහළට තියෙන මෙන්න මේවට කියන්නේ මොනවද කියලාද? මේවට කියන්නේ මොනවද කියලාද? ඒවට කියන්නේ කාණ්ඩ කියලා නේ. කාණ්ඩ. මේ පැත්තට තියෙන ඒවාට කියන්නේ මොනවද කියලාද? ආවර්ත. කියන්නේ ආවර්ත. කාණ්ඩ හඳුන්වන්නේ මොන ඉලක්කම් වලින්ද කාණ්ඩ නම් කරන්නේ? රෝම ඉලක්කම් වලින්. රෝම ඉලක්කම් 1 2 3 4 5 6 රෝම ඉලක්කම් 7 8 මේක බිඳුව කාණ්ඩ කියලා කියනවා. ආවර්ත නම් කරන්නේ මොන ඉලක්කම් වලින්ද? බිඳුවර ඉලක්කම් වලින්. මේක 3 මේක 4. හරි. මට දැන් කියන්න පරමාණු කාර්යය කාණ්ඩයක් ඔස්සේ පහළට යන විට පරමාණු කාර්යය මොකද වෙන්නේ? වැඩි වෙනවා. right. කාණ්ඩයක් ඔස්සේ පහළට යන පරමාණු කාර්යය වැඩි වෙනවා. ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට යන විට පරමාණු කාර්යය අඩු වෙනවා. 7 වෙනි කාණ්ඩය දක්වා අඩු වෙනවා. 7 වෙනි කාණ්ඩය දක්වා අඩු වෙනවා. 8 වෙනි කාණ්ඩෙදි චුට්ටක් වැඩි වෙනවා. හරි. දැන් අපි බලමු ඊළඟ කොටස පළමු අයනීකරණ ශක්තිය. ඔන්න ඊළඟ කොටස මොකද්ද? පළමු අයනීකරණ ශක්තිය. හරි? පළමු අයනීකරණ ශක්තිය. මම මේක දැන් මකනවා. හරි? අයනීකරණ ශක්තිය කියලා කියන්නේ මෙන්න මේ එකක්. දැන් මතකද අපි අයන ඉගෙන ගත්ත අයනයක් කියලා කියන්නේ පරමාණුවක් ඉලෙක්ට්‍රෝන පිට කිරීමෙන් හෝ පරමාණුවක් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන් පසු ආරෝපණයක් සහිත පරමාණුවක් බවට පත් වෙනවා. මේකට අපි කියනවා අයනයක් කියලා. ඉලෙක්ට්‍රෝන ලබා ගත්තොත් හැදෙන්නේ මොන අයනද?
ඉලෙක්ට්‍රෝන ලබා ගත්තොත් හැදෙන්නේ මොන ආයනද? කො කියන්නේ නෑනේ. ඍණායනය. ඔව්. ඉලෙක්ට්‍රෝන ලබා ගත්තොත් හැදෙන්නේ ඍණ ආයන. ඇයි එහෙම වෙන්නේ? දැන් උදාසීන පරමාණුවක් අපි දුන්නේ මේ උදාසීන පරමාණුවක්. මෙයාගේ ධනාරෝපණ 10ක් ඥප්තියේ තියෙනවා නම් එයා අවට ඍණාරෝපණ 10ක් තියෙනවා. ධනාරෝපණ 10ක් ඥප්තියේ තියෙනවා නම් ඍණාරෝපණ 10ක් තියෙනවා. මෙයා බැරි වෙලා ඉලෙක්ට්‍රෝනයක් ගත්තොත් මෙයාගේ ඍණාරෝපණ ගාන 11 වෙනවා. එතකොට මොකද වෙන්නේ? ධන 10ට ඍණ 10ක් ගියා වැඩිපුර එකක් තියෙනවා. නේ? ධන 10 ඍණ 11යි. එතකොට ඍණ එකක වැඩි වීමක් තියෙනවා. අන්න ඍණ ආරෝපණයක් වෙනවා. ඒ කියන්නේ බාහිරින් ඉලෙක්ට්‍රෝනයක් ගත්තොත් එයා ඍණ ආරෝපිත අයනයක් බවට පත් වෙනවා. මෙයා මේකේ ඉලෙක්ට්‍රෝන දැන් ආයතන උදාසීන පරමාණු තියෙන මෙයන. ධන 10 ඍණ 10. මෙයාගේ ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරනවා එකක්. ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරපු ගමන් මොකද වෙන්නේ? මෙයා මෙතන ඍණ 10 නැතුව බවට පත් වෙනවා. මෙයා ඍණ 9. එතකොට ඇතුළේ ධන 10යි එළියේ ඍණ 9යි ධන එකක් වැඩි. ආන්න මෙයාට අපි කියනවා ධන ආරෝපිත අයනයක් කියලා. එහෙනම් ඉලෙක්ට්‍රෝන ලබා ගත්තොත් ඍණ ආරෝපිත අයන හැදෙනවා. ඉලෙක්ට්‍රෝන පිට කළොත් ධන ආරෝපිත අයන හැදෙනවා. අයනීකරණ ශක්තිය කියන්නේ අයනයක් බවට පත්වීම සඳහා එයා වැය කරන්න ඕන ශක්ති ප්‍රමාණය. අයනයක් බවට පත් වෙන්න එයා කොච්චර ශක්ති ප්‍රමාණයක් වැය කරන්න ඕනේද? එහෙම නැත්නම් එයාට කොච්චර ශක්ති ප්‍රමාණයක් අපි බාහිරින් දෙන්න ඕනේද? ආන්න එක තමයි අයනීකරණ ශක්තිය කියන්නේ. එතකොට ප්‍රථම එහෙම නැත්නම් පළමු අයනීකරණ ශක්තිය කියලා කියන්නේ ඒක විශේෂ දෙයක්. මොකද්ද? මූලද්‍රව්‍ය පරමාණුවක් එක ඉලෙක්ට්‍රෝනයක් පිට කරනවා. ඉලෙක්ට්‍රෝන එකයි පිට කරන්නේ. ඉලෙක්ට්‍රෝන එකක් පිට කරාම හැදෙනවා ධන එක අයනයක්. ආන්න. ධන එක අයනයක් බවට පත් කරන්නේ. එහෙනම් මූලද්‍රව්‍ය පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරලා ධන එක අයනයක් බවට පත් කරන්න අවශ්‍ය ශක්තිය තමයි අපි කියන්නේ මේ පළමු එහෙම නැත්නම් ප්‍රථම අයනීකරණ ශක්තිය. හැබැයි මේකෙදි මෙහෙම දෙයක් තියෙනවා. සමහර මූලද්‍රව්‍ය තියෙන වායු තත්ත්වය. දැන් හීලියම් ඊළඟට ඔක්සිජන්, නයිට්‍රජන්, ක්ලෝරින්, ෆ්ලුවරින්, නියොන් ඔයගෙලා තියෙන්නේ මොනවාද? ඒවා තියෙන්නේ මේ වායු තත්ත්වය. එතකොට රසදිය, බ්‍රෝමින් ඒවා තියෙන ද්‍රව තත්ත්වය. ඊළඟට යකඩ, සල්ෆර්, කාබන් මේවා තියෙන ඝන තත්ත්වය. සමහර මූලද්‍රව්‍ය ඝන තත්ත්වය, සමහර මූලද්‍රව්‍ය ද්‍රව තත්ත්වය, සමහර ඒවා වායු තත්ත්වය. එතකොට ඝන තත්ත්වයේ තියෙන මේ මූලද්‍රව්‍ය වලින් ඉලෙක්ට්‍රෝන ගලවන්න ලබා දෙන්න ඕන ශක්තිය. ද්‍රව තත්ත්වයේ තියෙන ඒවායින් ඉලෙක්ට්‍රෝන ගලවන්න ලබා දෙන්න ඕන ශක්තිය. වායු තත්ත්වයේ තියෙන පරමාණු වලින් ඉලෙක්ට්‍රෝන ගලවන්න ලබා දෙන්න ඕන ශක්තිය. ඕවා ගත්තොත් එහෙම වෙනස් වෙනවා. ඒ නිසා ඔක්කොම එක පොදු මට්ටමකට ගන්න ඕනේ අපි. එක පොදු මට්ටමකට ගන්න ඕන නිසා අපි හැමෝම වායු බවට පත් කරනවා. ඝනයක් නම් රත් කරලා වායු බවට පත් කරනවා. ද්‍රවයක් නම් රත් කරලා වායු බවට පත් කරනවා. වායුවක් නම් වායුම තමයි. එහෙනම් අපි මොකද කරන්නේ? සියලුම මූලද්‍රව්‍ය රත් කරලා වායු තත්ත්වයට පත් කරනවා. අන්න ඒක අපි මෙහෙම කියනවා මොකද්ද? වායු තත්ත්වයේ පවතින මූලද්‍රව්‍ය පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කර ඒක ධන අයනයක් සෑදීම සඳහා ලබා දිය යුතු අවම ශක්තිය ප්‍රථම අයනීකරණ ශක්තිය කියලා අපි හඳුන්වනවා. ඔන්න දැන් කියපු කතාව මතකද? වායු තත්ත්වයේ පවතින. හරි. වායු තත්ත්වයේ පවතින මූලද්‍රව්‍ය පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කර ඒක ධන අයනයක්. එහෙම නැත්නම් ධන එක අයනයක් සෑදීම සඳහා සැපිය යුතු අවම ශක්ති ප්‍රමාණයට අපි කියනවා ඒ මූලද්‍රව්‍ය පරමාණුවේ ප්‍රථම එහෙම නැත්නම් පළමු අයනීකරණ ශක්තිය කියලා අපි කියනවා. ඕක අටපාඩම් කරලා තියාගන්න ඕනේ. හරිද? සියලුම මූලද්‍රව්‍ය වායු තත්ත්වයට ගන්න. යකඩ නම් යකඩ කියන එක ඝන තත්ත්වයේ තියෙන්නේ. එයා රත් කරලා ද්‍රව කරලා තව රත් කරලා වායු තත්ත්වයට පත් කරන්න ඕනේ ඉතින්. වායු තත්ත්වයට පත් වුණාට පස්සේ තමයි ඉලෙක්ට්‍රෝනයක් ගලවලා ධන අයනය හදන්නේ. අන්න වායු තත්ත්වයට පත් වුණාට පස්සේ ඉලෙක්ට්‍රෝනයක් ගලවලා ධන අයනය හදන්න කොච්චර ශක්තියක් දෙන්න ඕනද? ඒක තමයි අපි කියන්නේ ප්‍රථම අයනීකරණ ශක්තිය. සියලුම ද්‍රව්‍ය වායු තත්ත්වයට පත් කරන්න ඕනේ පළමුව. ඒක තමයි නීතිය. හරි ලියා ගන්න එක. ඒ අතර මම මේ කියන එකත් අහගන්න.
ලබන සෙනසුරාදා උදේ 8 ඉඳන් 10 වෙනකම් සහස්ත්‍ර අධ්‍යාපන ආයතනයේ අපි ඉන්නවා. එතකොට 10 වසර ටියුට් එක ගන්න බැරි වෙච්ච අය ඉන්නවා නම් එදාට ඇවිල්ලා 10 වසර ටියුට් එක අරගන්න. ඊළඟට මැයි මාසයේ සඳහා පන්ති ගාස්තු ගෙවීමත් එදාටම කරන්න පුළුවන්. මැයි මාසයේ සඳහා පන්ති ගාස්තු ගෙවීම සහ ඊට කලින් තියෙන ඊට පන්ති ගාස්තු ගෙවන එක ඔක්කොම කරන්න පුළුවන්. මේ සෙනසුරාදා උදේ 8 ඉඳන් 10 වෙනකම් සහස්ත්‍ර එකේ අපි ඉන්නවා. එන්න පුළුවන්. ඊළඟට පැල්ලස්ස කවිය අධ්‍යාපන ආයතනයේ අනුර සර්ට ඕනම වෙලාවක කතා කරලා ඒ සර් ඉන්න වෙලාව බලලා ඉවරලා සර්ට හම්බෙලා 10 වසර ටියුට් ඕන අය මැයි මාසයේ පන්ති ගාස්තු ගෙවලා 10 වසර ටියුට් එක සර්ගෙන් ඉල්ල ගන්න. ඒක හැබැයි ඉල්ල ගන්න වෙන්නේ සෙනසුරාදාෙන් පස්සේ මම සෙනසුරාදාට තමයි ටියුට් එක ගෙනලා දෙන්නේ. ඊළඟට ගෲප් ක්ලාස් වල ඉන්න අයට නම් ටියුට් එක දීලා තියෙන්නේ. ඒකට ගෲප් ක්ලාස් වල ඉන්න අය මෙහෙම මතක තියාගන්න. ඔයාලට ඉරිදා එක පන්තියක් කරනවා මේ විදිහට බ්‍රහස්පතින්ද එකක් කරනවා. කොට ඉරිදා පන්තියයි බ්‍රහස්පතින්ද පන්තියයි දෙකක් එකට වුණාම එක සතියක් පන්තිය කරා කියලා ගණන් ගන්න. ඒ විදිහට සති 4 සම්පූර්ණ වුණාම අදාළ මුදල් ඒ පන්තිය කරන අදාළ ස්ථානයට එක ලබා දෙන්න. ඒක ඒ විදිහට කරන්න ඕනේ. ඔනද වැඩි හරි? දැන් බලමු අයනීකරණ ශක්තිය. ඔනද අයනීකරණ ශක්තිය මේව හොඳට අහගන්න. මේක හරියටම අල්ලගන්න ඕනේ. නැත්නම් ඉවරයි. ආයි වෙන මනස්ගත ඔළුවේ තියාගෙන මේක කරන්න බල අහන් ඉන්න එපා. වටේ විදිහේ ටීවී එක දාගෙන ඒක භාගයයි මේක භාගයයි ඒව බෑ. හරිද? හොඳට සාවධානයෙන් මේ මං කියන දේ හොඳට අහන් ඉන්න ඕනේ. හරිද? මනස වෙන කොහෙවත් යන්න බෑ. එක අතක අග්ගලයක් තියාගෙන අනිත් අතේ ඒක ඔස්සේ තියාගෙන එහෙම බෑ. හරිද? ඒ ඔක්කොම පැත්තකින් තියන්න කන කොනේ ඔක්කොම පැත්තකින් තියන්න. ඇඳේ නිදාගෙන මේව කරන්න බෑ. කෙලින් ඉඳගෙන වැඩේ ඔන්න අහගන්න. හරිද? හරිද? දායනීකරණ ශක්තිය. අයනීකරණ ශක්තිය කියලා කියන්නේ වායුමය අවස්ථාවේ ඇති මූලද්‍රව්‍ය පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරලා වායුමය ඒක ධන අයනයක් හදනවා. ඒ කියන්නේ වායුමය අවස්ථාවට පත් කරනවා අපි. ඝනයක් නම් රත් කරලා වායු තත්ත්වයට පත් කරන්න ඕනේ. ද්‍රවයක් නම් රත් කරලා වායු තත්ත්වයට පත් කරන්න ඕනේ. පත් කරලා ඒ වායු අවස්ථාවේ පවතිද්දිම එයාගෙන් ඉලෙක්ට්‍රෝනයක් ගලවලා අයින් කරනවා. අයින් කරාම එයා වායුමය ඒක ධන අයනයක් බවට පත් වෙනවා. ආන්න ඒ විදිහට ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න කොච්චර ශක්තියක් දෙන්න ඕනේද? ඒක තමයි අපි කියන්නේ පළමු අයනීකරණ ශක්තිය කියලා. හැබැයි මෙතෙන්දී පළමු අයනීකරණ ශක්තිය ගණනය කරලා ප්‍රකාශ කරනවා. ඒ කරද්දී එක පරමාණුවකට නෙමෙයි කියන්නේ. එක පරමාණුවක් කියන්නේ ඇහැට පෙනෙන චූටි එකක් නේ. එක පරමාණුක ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න දෙන ශක්තිය ඉතා සුළු ප්‍රමාණයක්. ඒක අපිට මෙච්චරයි කියලා කියන්න බෑ. අපි ඔයාලා දන්නවනේ ශක්තියමයින ඒකකේ තමයි ජූල්. ශක්තියමයින ඒකකේ තමයි ජූල්. එතකොට ජූල් එකක් කියන්නේ දැන් ජූල් එකක් තරම්වත් මේ ශක්තියක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ පරමාණුවකින් එක පරමාණුවක ඉලෙක්ට්‍රෝනය ගලවන්න. සාමාන්‍ය ජූල් එකකින් පරමාණු 100 විතර ඉලෙක්ට්‍රෝන ගලවලා දාන්න පුළුවන්. ඒ තරම් කුඩා ශක්තියක් ඕන. ඉතින් ඒ නිසා අපි එක පරමාණුවකට මේ කතා කරන්නේ නැහැ. අපි කතා කරන්නේ පරමාණු මවුලයකට. ඔන්න අපි කතා කරන්නේ මේක පරමාණු මවුලයක්. මවුලයක් කියන්නේ මොකක්ද? මවුලයක් කියන්නේ මෙන්න මේ මවුලයක් කියන එක මේ දැනට මෙහෙම මතක තියාගන්න. 6.02.2 වැඩි කිරීම 1023ක් තරම් පරමාණු ප්‍රමාණයක්. ඒක තමයි පරමාණු මවුලයක්. දැන් මේක මෙහෙම ලිව්වම මේක අපි දිගහැරලා ලියනවාද? මේක මේ විද්‍යාත්මක අංකනේ කියලා තියෙන්නේ. එහෙනම් සම්මත ක්‍රමයෙන් මේ ලියලා තියෙන්නේ. මේ සම්මත ක්‍රමයෙන් ඔයාලා ගණිතය දන්නවනේ. මේක දිගහැරලා ලිව්වොත් 10 බරේ දිගහැරලා ලිව්වොත් 6.02.2 මෙතන 1.2 කියන දශම ස්ථාන තුනට මේකෙන් 3ක් ගියා 20යි. තව බිංදු 20ක් කියනවා 1 2 3 4 5 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13 14 15 16 17 18 19 20 තෝරන මෙච්චර පරමාණු මෙච්චර ප්‍රමාණයක්. පරමාණු මෙන්න මෙච්චර ප්‍රමාණයක් තමයි අපි කියන්නේ පරමාණු මවුලයක් කියලා. බලන්න කොච්චර ප්‍රමාණයක්ද කියලා ගණන් කරන්නත් බෑනේ නේ. මෙතන කොට 10 ඒවා. මෙතන කොට මේ මිලියන මේක බිලියන ස්තුමින් බලයක ඊහාට පස්සේ මන් දන්නේ නැහැ මොන කේමලක් තියෙනවද කියලා. හරි. එතකොට බලන්න ඒ තරම් විශාල සංඛ්‍යාවක් නේ. එතකොට ඒ තරම් විශාල පරමාණු ප්‍රමාණයක් තමයි මවුලයක් කියන්නේ. එතකොට අයනීකරණ ශක්තිය ගණනය කරද්දී කියන්නේ කොහමද? පරමාණු මෙන්න මෙච්චර ප්‍රමාණයකට පරමාණු මවුලයකට තමයි කිලෝ ජූල් වලින් ශක්තිය මැනලා තියෙන්නේ. ඒක ලියන්නේ කොහොමද? මෙන්න මෙහෙම ලියන්නේ.
කිලෝ ජූල් මවුලයට කිලෝ ජූල් කියලා තමයි අපි කියන්නේ. දැන් ඔයාලගේ ඔය ටියුට් එකේ ඇති උතන අයනීකරණ ශක්ති ප්‍රස්ථාරය ඇති. ඒ ප්‍රස්ථාරය දාලා තියෙන්නේ මවුලයට කිලෝ ජූල් කියලා දාලා තියෙනවා. හරි. හරි. දැන් පොඩ්ඩක් අපි හරි ඒ කතාව පැත්තකින් කියමු. දැන් අපි ආයතනයක් කියමු. මේ අයනීකරණ ශක්තිය ගැන පොඩ්ඩක් කතා කරමු. දැන් ඔන්න මෙන්න මේ මෙහා තියෙන්නේ. අයනීකරණය ඒ කියන්නේ පරමාණුවක් අයනයක් බවට පත් කරන්න නම් පරමාණුවක් අයනයක් බවට පත් කරන්න නම් ධන අයනයක් බවට පත් කරන්න ඉලෙක්ට්‍රෝනයක් මොනවද කරන්න ඕනේ? පරමාණුවක් ධන අයනයක් බවට පත් කරන්න ඉලෙක්ට්‍රෝන මොනවද කරන්න ඕනේ? කියන්නේ පරමාණුවක් ධන අයනයක් බවට පත් කරන්න ඉලෙක්ට්‍රෝන පිට කරන්න. ඉලෙක්ට්‍රෝන ගලවලා අයින් කරන්න ඕනේ, පිට කරන්න ඕනේ, එහෙම නැත්නම් ඉවත් කරන්න ඕනේ. ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරන්න ඕනේ. හරි. දැන් බලමු අපි ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්න පහසු කාවේද කියලා. හරි. දැන් පළවෙනි කාණ්ඩේ මේ පළවෙනි කාණ්ඩේ ඉන්න මූලධර්ම ගත්තොත් හයිඩ්‍රජන්, ඊළඟ ලිතියම්, ඊළඟ සෝඩියම්, ඊළඟ පොටෑසියම් මොහොම ඉන්නවනේ. හයිඩ්‍රජන්ගේ ශක්ති මට්ටම් කීයක් තියෙනවද? එකයි. මට්ටම් කීයද? එකයි. එකයි. ඒකවල හයිඩ්‍රජන් ඔන්න. එයාගේ මේ ශක්තිය තියෙනවා මැද එක ශක්ති මට්ටමයි. ලිතියම්ගේ ශක්ති මට්ටම් කීයද? දෙකයි. ශක්තිය තියෙනවා මැද මෙන්න ශක්ති මට්ටම් දෙකයි. සෝඩියම්ගේ ශක්ති මට්ටම් කීයද? 11යි. මොකද අපෝ 11 කියපු බූරුව? 3යි. සෝඩියම්ගේ ශක්ති මට්ටම් 3යි. අර මම කියවනේ මේක මේ හොඳට උවමනාවේ අහන් ඉන්න කියලා එක එක බහුභූත විකාර කර ඉන්නේම තමයි වෙන වෙන උත්තර දෙන්නේ. ශක්ති මට්ටම් 3යි. එතකොට පොටෑසියම්ගේ ශක්ති මට්ටම් කීයද? 4යි. පොටෑසියම් ශක්ති මට්ටම් 4යි. 1යි 2යි 3යි ඔන්න 4යි. එතකොට පරමාණු කාර්යය මොකද වෙලා තියෙන්නේ පහළට යද්දී? මේ කරුණු කියවනේ. පහළට යන්නේ පරමාණු කාර්යය මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙලා. දැන් මෙහෙම. දැන් මට කියන්න දැන් ඉලෙක්ට්‍රෝනයක් ගලවනවා නම් පරමාණුකින් ඉලෙක්ට්‍රෝනයක් ගලවද්දී ගලවන්නේ මේ තියෙන ශක්ති මට්ටම් වලද නැත්නම් අවසාන ශක්ති මට්ටමෙන්ද? අවසාන ශක්ති මට්ටමේ. right. අවසාන ශක්ති මට්ටම අනුවිජතා කවචය කියලා එකක් තියෙන්නේ. අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන තමයි මේ ඉලෙක්ට්‍රෝන ගැලවෙන ඒවට ගන්න ඒවට ඔක්කොටම මේ අවසාන කෙලවර ඉන්න කෙනා තමයි සම්බන්ධ වෙන්නේ. එතකොට මෙන්න මෙතන මෙයාගේ එක ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. මේ මෙයාගේ මෙතන ඉලෙක්ට්‍රෝනයක්. මෙයාගේ මෙතන එකක්. මෙයාගේ මෙතන එකක්. දැන් හරි. දැන් මේ කාණ්ඩයක් දිගේ පහළට යද්දි මේ කතාව හරි. කාණ්ඩයක් ඔස්සේ පහළට යද්දි මේ කතාව හරිද? එතකොට මට කියන්න මේ මෙන්න මේ උඩ මේක කෙනා පළවෙනි ආවර්තය මෙන්න දෙවෙනි ආවර්තය තුන්වෙනි ආවර්තය හතරවෙනි ආවර්තය එකම කාණ්ඩේ පහළට යනවා මේ පහසුවෙන් ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න පුළුවන් වෙන්නේ මේ තුන් දෙනාගෙන් කාගේද මේ උඩ එක්කෙනාගේද නැත්නම් පහළට යන්නේ අන්තිම එක්කෙනාගේද අන්තිම එක්කෙනාගේ. මෙන්න බලන්න මේ අන්තිම එක්කෙනාගේ. දැන් මේකට පොඩි උදාහරණයක් අන්න මේක සමහර අය දන්නේ නැහැ මම කියනවා නේද මෙන්න දැන් මේ ඉන්නේ මේ මැද ඉන්නේ අම්මා කියලා ගන්න මේ මැද ඉන්නේ අම්මා මේ ඉන්නේ යාගේ ළමයි යාගේ දරුවා මේ අම්මයි දරුවයි මේ අම්මා මේ දරුවා මේ අම්මා මෙයාගේ ළමයා මේ ළමයා දැන් මෙන්න මේ වගේ මේ අම්මත් එක්ක මේ මොන්ටි මේ අම්මත් එක්ක ගෙදර ඉන්න ළමයා තාම මොන්ටිසෝරියක් යන්නේ නැහැ ගෙදර ඉන්න පොඩි එකා එතකොට මේ අම්මා ළඟම තමයි ඉන්නේ. කොයි වෙලාවෙත් අම්මගේ ගවුමේ හරි ඔය එල්ලිලා හැම තැනම ඇවිදවිද ඉන්නේ මේ ළමයා. කවුරු හරි ඇවිල්ලා මේ ළමයා අරන් යන්න ගියොත් ලේසියෙන් අරන් යන්න පුළුවන්ද මෙයාව? අරන් යන්න දෙනවද මෙයා? අරන් යන්න දෙන්නේ නැහැ. මෙයා අරන් යන්න දෙන්නේ නැහැ. මොනවද? ආපු ගාන කෝප්පෙන් හරි උදැල්ලින් ගන්න ඒවල. මේ මෙයාව හරි අමාරුයි ගන්න. ඒ අම්මට ළඟයි. මෙයා මොන්ටිසෝරි කියලා මෙයා වගේ නේ. ඒ එක මට්ටමක් අර එළියට පැනලා තියෙනවා.
දැන් අම්මට ළඟ නැහැ. පොඩ්ඩක් ඈතින් ඉන්නේ. දැන් යා මොන්ටිසෝරි කියලා ළමයා වගේ. එතකොට මොකද වෙන්නේ? මේ ළමයා කාට හරි ඕන නම් උත්තරගෙන යන්න පුළුවන් ලේසි. මෙයාට වඩා ලේසි මෙයා උත්තන්න පුළුවන්. ඇයි ඒ? මෙයා ඉන්නේ දැන් අම්මට ටිකක් ඈතින්. එතකොට මොන්ටිසෝරි අරින වෙලාවට හරි එකපාරට ඇවිල්ලා උත්තරගෙන යන්න පුළුවන් පොඩි ගේමක් ගන්න. මෙයා හරියට කවුද? මෙයා දැන් හරියට අර මේ ඔයාලගේ වයසේ ළමයි වගේ. ඒ කියන්නේ ක්ලාස් යන්න යනවා දැන්. ඉස්කෝලේ යනවා දැන් 10 11 ඉන්නේ මම යන A level කරන කාලේ A level කරන වයස. දැන් මෙයා යනවා මොන්රාගල බදුල්ලේ බණ්ඩාරලේ වෙන කොළඹ පන්ති යන ළමෙක් මෙයා. එතකොට දැන් කාට හරි ඕන නම් මෙයාව ඕනම තැනකට ලේසියෙන් ඉස්සෙන් යන්න පුළුවන්. හැබැයි අම්මලා තාත්තලා හොයන උදේ ගිය ළමයා හවස් වෙනකොට පරක්කු වෙනවා නම් ඒ මොකද උනේ කියලා හොයලා බලනවා ටිකක් නේ. ඒකවල මෙයාව ටිකක් ආයන අමාරුයි. හැබැයි මේ දෙන්නට වඩා ලේසියෙන් මෙයාව අරන් යන්න පුළුවන්. මෙයා කැම්පස් ගියේ කෙනා වගේ. කැම්පස් ගියාට පස්සේ උදේට කෑවද කීරද නැගිට්ටේ ලෙක්චර් ගියාද අර ඊළඟට දැන් ඉන්නේ කොහෙද හොස්ටල් එකේදී ඉන්නේ නැත්නම් ළමයි එක ට්‍රිප් එකක් ගියද ඕගන් කවුරුත් නැහැ. කෙනෙක් ගොලවන්නේ නැහැ, ගෙවල් වලින් හොයන්නෙත් නැහැ, කාටවත් කියන්න ඕනෙත් නැහැ. මේ මෙයාට ඕන හිතු මනාපේ යන්න පුළුවන්. ඒකට මෙහෙම කෙනෙක් ඕන කෙනෙකුට ලේසියෙන් එකගෙන යන්න පුළුවන් වන්ට නැහැ. ඒක බලන්න. මෙයා අම්මට ළඟ නිසා ආයේ අරන් යන්න හම්බෙන්නේ නැහැ. දෙන්නේ නැහැ. අරන් යනවනම් උතුම අමාරුවෙන් ලොකු වෙහසක් දරලා තමයි අරන් යන්නේ. මෙයා එච්චර මේ තරම් වෙහස නැහැ. ටිකක් වෙහස අඩුයි. හැබැයි ඒ පොඩි ගේමක් දින අරන් යන්න ඕනේ. මෙයා ඊට වඩා පොඩ්ඩක් ලේසි. මෙයා හොඳටම ලේසි. එහෙනම් මට කියන්න දැන් ඉලෙක්ට්‍රෝන වලටත් ඔය සිද්ධිය ඕම තමයි. මේ ඥාතිය ළඟ නිසා මෙයා ගලවන්න හරි අමාරුයි. ඥාතියෙන්නේ මේක අල්ලන් ඉන්නේ. ඉලෙක්ට්‍රෝනේ අල්ලන් ඉන්නේ ඥාතියේ. එතකොට මොකද වෙන්නේ? මේ ඥාතිය මේ ඉලෙක්ට්‍රෝනේ අල්ලගෙන ඉන්නවා. දැන් යන්න දෙන්නේ නැහැ. ළඟ ඉන්නේ. කවුරු හරි ගලවන්න හදන දෙන්නේ නැහැ. හැබැයි මෙයා මොකද වෙන්නේ? එක ශක්ති මට්ටමක් එහාට පැනලා එහා පැත්තේ ඉන්නේ ඥාතිය අල්ලන් ඉන්න ඉලෙක්ට්‍රෝනය. හැබැයි මෙයා තරම් හයියෙන් අල්ලගෙන නැහැ. මෙයාව ටිකක් පොඩි ශක්තියක් දීලා ගන්න පුළුවන්. මෙයා ඥාතිය තමයි මෙයාව අල්ලගෙන ඉන්නේ. ටිකක් ඈතින් ඉන්නේ. මේ දෙන්නට වඩා ලේසියෙන් මෙයාව ගලවන්න පුළුවන්. ඇයි ඈතයි? මේ දෙන්නට දුර වැඩි. නෑ. මෙහාට එනකොට මොකද වෙලා තියෙන්නේ? ශක්ති මට්ටම් හතරක් ඈතින් ගොඩක් ඈතින් ඉන්නේ. ඥාතිය තමයි මෙයාව අල්ලගෙන ඉන්නේ. හැබැයි ඉතර අයියෙන් අල්ලන්න බෑ ඈත ඉන්නේ යා. මෙයාට ඕන වෙලාවක තික් ගලවන්න පුළුවන්. එහෙනම් ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න ලේසි. ඉඳ ඉන්න කට්ටිය කියන්නේ ඉඳ ඉන්න අය කියන්නේ. පහළින් ඉන්න අයගේ. ඉලෙක්ට්‍රෝනයක් පහසෙන්ම ගලවන්න තින් පුළුවන්. ඉහළින් ඉන්න අයගෙන්ද පහළින් ඉන්න අයගෙන්ද? පහළින් ඉන්න අයගේ. පහළින් ඉන්න අය. හරි ලේසි. නේද? මේ පහළ ටික පේනව නේද? උඩ ඉන්න අයගෙන් ඉලෙක්ට්‍රෝන ගලවන්න අමාරුයි. පහළ ඉන්න අයගෙන් ලේසි. එහෙනම් මට කියන්නකෝ අයනීකරණ ශක්තිය මේ කාණ්ඩයක් ඔස්සේ පහළට යනකොට අයනීකරණ ශක්තිය මොකද වෙන්නේ? අඩු වෙනවද වැඩි වෙනවද? අඩු වෙනවා. මෙයා ගලවන්න නම් මේ බලන්න දෙන්නේ. මෙයා ගලවන්න නම් ලොකු ශක්තියක් දෙන්න ඕනේ. මෙයා ගලවන්න නම් ලොකු ශක්තියක් දෙන්න ඕනේ. මෙයා ගලවන්න එච්චර ශක්තියක් දෙන්න ඕනේ නැහැ. මෙයා ගලවන්න ඒ තරම්වත් ඕනේ. අපි හිතුව මෙයා ගලවන්න ජූල් 1000ක ශක්තියක් දෙන්න ඕන උනානේ. එතකොට මෙයාට එද්දි එයා ගලවන්න එච්චර ශක්තියක් ඕනේ. යාගේ ජූල් 100ක් ඇති. මෙයාට ගලවන්න තව ශක්තියක් අඩුයි. ජූල් 10ක් වුණත් ඇති. මෙයා ගලවන්න ජූල් 1කුත් ඇති. ඕක හරි ලේසි. එහෙනම් මට කියන්නකෝ මේ කාණ්ඩයක් ඔස්සේ පහළට යන විට මොකද වෙන්නේ? කාණ්ඩයක් ඔස්සේ පහළට යන විට අයනීකරණ ශක්තියට මොකද වෙන්නේ? කාණ්ඩයක් ඔස්සේ අඩු වෙනවා. කාණ්ඩයක් ඔස්සේ පහළට යන විට අයනීකරණ ශක්තිය අඩු වෙනවා. කාණ්ඩයක් ඔස්සේ පහළට යන විට අයනීකරණ ශක්තිය අඩු වෙනවා. ඔව් දැන් ඔයාලා කියන්න ඕනේ හැමෝම. කාණ්ඩයක් ඔස්සේ පහළට යන විට අයනීකරණ ශක්තිය අඩු වේ කියන්නේ හැමෝම.
කාණ්ඩයක් ඔස්සේ කාණ්ඩයක් ඔස්සේ පහළට යනකොට අයනීකරණ ශක්තිය අඩුයි. අයනීකරණ ශක්තිය අඩුයි. ළමයි 70 ගානක් ඉන්නවා. ඔය 70 ගානෙම කත්තම වැවුනේ. හොඳයි හොඳයි. කාණ්ඩයක් ඔස්සේ පහළට යන විට අයනීකරණ ශක්තිය අඩු වේ. ඒක හොඳට අඩු වෙනවා. දැන් එතකොට ඔන්න දැන් ඔයාලට හිතලා මෙන්න මේක කියන්න පුළුවන් වෙනවා. ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට යන විට හරි ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට යන විට අයනීකරණ ශක්තියට මොකක් වේද? වැඩි වෙනවා. වැඩි වැඩි වෙනවා. වැඩි වෙනවා. අයනීකරණ ශක්තිය මේ මෙයාගේ පරමාණු කාර්යය අඩු වෙනවා නේද? පරමාණු කාර්යය අඩු කියන්නේ පරමාණු කාර්යය අඩු කියන්නේ යා එන්න ඥාති ලං වෙනවනේ මේ ඔව් සර්. අඩු කියන්නේ එයා එන්න ඉලෙක්ට්‍රෝන එන්න ඥාති ලං වෙනවා. ඥාති ලං වෙනවා කියන්නේ ඥාතියත් එක්ක තියෙන බැඳීම එන්න වැඩි වෙනවා. ඥාතියත් එක්ක තියෙන බැඳීම වැඩි කියන්නේ ගලවන්න අමාරුයි. එහෙනම් ආවර්තයක් වමේ දකුණට යන විට අයනීකරණ ශක්තිය මොකද වෙන්නේ? වැඩි වෙනවා. වැඩි වෙනවා. වමේ දකුණට යන අයනීකරණ ශක්තිය වැඩි වෙනවා. වැඩි වෙනවා. මෙහෙම මේක මතක තියාගන්න. දැන් අර මතකද පරමාණු කාර්යය මොකද උනේ? පරමාණු කාර්යය 1 2 3 4 5 6 7ට යනකම් අඩු වෙලා 8 දී පොඩ්ඩක් වැඩි වුණානේ. හැබැයි අයනීකරණ ශක්තිය එහෙම වෙන්නේ නැහැ. අයනීකරණ ශක්තිය එක දිගට වැඩි වෙනවා. 8 දී හොඳටම වැඩි. ඇයි ඒ? 8 කියන්නේ 8වෙනි කාණ්ඩේ ඉන්න කෙනා, කෙරවලෙන් ඉන්න කෙනා. එයාගේ අවසාන කවචය සම්පූර්ණ කරගෙන ආටවත් කරදරයක් නැතුව පැත්තකට වෙලා ඉන්න මිනිස්සෙක් යා. එයාගේ අවසාන කවචය සම්පූර්ණයි. එයා පිටින් ඉලෙක්ට්‍රෝන ගන්නවා, තියෙන එක ආපහු දෙන්නවා. ඒ මොනවාටවත් කියන්නේ නැතුව එයා පැත්තකට වෙලා එයාගේ පාඩුවේ ඉන්න කෙනා. එතකොට එයා ඉස්සයි වෙලා ඉන්නේ. ඉස්සයි වෙච්ච කෙනෙක්ගෙන් ඉලෙක්ට්‍රෝනයක් ගලවනවා කියන එක පට්ට අමාරුයි. ඕන ඔයාලගේ භාෂාවෙන් කිව්වොත්. ඒක මාර අමාරුයි. 8 වෙනි කාණ්ඩේ ඉන්න මූල ද්‍රව්‍ය වලින් ඉලෙක්ට්‍රෝනයක් ගලවනවා කියන එක මාරම අමාරුයි. ඉතින් සෑහෙන්න අමාරුයි කියන්නේ මේක ටික අයනීකරණ ශක්තිය වැඩි වෙලා අවසානයේ 8 වෙනි කාණ්ඩෙදී හොඳටම වැඩි වෙනවා. 8 වෙනි කාණ්ඩෙදී හොඳටම වැඩි වෙනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දැන් 8 වෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍ය ටික ඉන්නේ උඩම ඉන්නේ හීලියම්, ඊළඟට ඉන්නවා නියෝන්, ඊළඟට ඉන්නවා ආගන්. කොහොමද ඉන්නේ? නේද? ඔහොම ඉන්නවා හීලියම්, නියෝන්, ආගන්. දැන් එතකොට බලන්නකො මේ කාණ්ඩයක් ඔස්සේ පහළට යද්දී හීලියම්, නියෝන්, ආගන්. මතී ජෙම්ට් උඩින් පහළට යද්දී අඩු වෙනවනේ කොහොමද? මෙතන මේක අතනේ උඩින් පහළට යද්දී අඩු වෙනවනේ. හීලියම් වල වඩා නියෝන් විදුලියක් අඩුයි හැබැයි. නියෝන්ට වඩා ආගන් කියද? ඇයි උඩින් පහළට යනවනේ. ඒ නිසා අඩුයි. හැබැයි මේ කාණ්ඩෙත් මේ ආවර්තයක ගියොත් එහෙම කෙලවරෙන් ඉන්න එක්කෙනාගේ උපරිමයටම වැඩි. එයාගේ උපරිමයටම වැඩි. දැන් ඔන්න අපි ප්‍රස්ථාරය අඳිනවන්න දැන්. හරිද? දැන් ප්‍රස්ථාරය අඳින්නේ ඔය ඔයාලා තියෙන ප්‍රස්ථාරය බලාගෙන නෙමෙයි. ඔන්න බලන්න මම අඳින විදිය. ඔන්න බලන්න මම අඳින විදිය. දැන් මම මේ පැත්තට දානවා ශක්තිය. ඔය විසිල් කාර්යයට විභාග පාස් වෙන රැව් පෙළෙනවා. ඔන්න ශක්තිය. විමලම ශක්තිය. හරිද? දැන් අපි මම මෙතනින් ගන්නවා නම් මෙතන මම දානවා හයිඩ්‍රජන්. මෙතන මම හයිඩ්‍රජන් ඉන්නවා කියලා හයිඩ්‍රජන්. හරිද? මට කියන්න හයිඩ්‍රජන් වලට වඩා හීලියම් වල. දැන් ආයෙ ගන්න ආවර්තාවක. දැන් ඔයාලා ඔතන තියෙන ඔයාලා කවුරුවත් ඔතන තියෙන මේ අයනීකරණ ශක්ති ප්‍රස්ථාරය බලන්න එපා. කිසි කෙනෙක් අයනීකරණ ශක්ති ප්‍රස්ථාරය බලන්න එපා. හැමෝම බලාගන්න මෙන්න මේක. පරමාණු කාර්යයත් එක්ක තියෙන කොටස බලාගන්න. බලන්න සාලස් නෑ. ඔන්න ප්‍රස්ථාරය බලාගන්න. ඔය ආවර්තාවක බලාගන්නකො. ඔය ආවර්තාවක බලාගෙන මම මේ අයනීකරණ ශක්ති ප්‍රස්ථාරය අඳින විදිය බලාගන්න.
දැන් හයිඩ්‍රජන් ඉන්නේ මෙහා පැත්තේ කොනේ. ආයතාවක. හීලියම් ඉන්නේ මෙහා පැත්තේ කොනේ. හරි. මට කියන්න හයිඩ්‍රජන් වලට වඩා හීලියම් වල අයනීකරණ ශක්තිය වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනවා. හීලියම් ඉන්න ඕනේ හයිඩ්‍රජන් වල උඩින් හරි. මම ප්‍රස්තාරය හීලියම් එක මෙතෙන් යනවා නේද? ප්‍රස්තාරය ඔහම යනවා. හරි. දැන් හයිඩ්‍රජන් ගියා හීලියම් ගියා දැන් ලිතියම් මෙතෙන් යනවා ලිතියම්. හයිඩ්‍රජන් වලට පහලින්. ලිතියම් ඉන්නේ හයිඩ්‍රජන්ට පහලින්ද උඩින්ද? පහලින්. ඔව් ලිතියම් ඉන්නේ හයිඩ්‍රජන්ට පහලින්. එහෙනම් ලිතියම් වල අයනීකරණ ශක්තිය හයිඩ්‍රජන් වලට වඩා වැඩි වෙන්නද ඕනේ අඩු වෙන්නද? අඩු වෙනවා. අඩු ලිතියම් දාන්න ඕනේ මෙන්න මේ වගේ හරියට. අඩු වෙනවා. ඔන්න ලිතියම් ලිව්වා. මේ හයිඩ්‍රජන් වලට වඩා අඩුයි. ඔන්න ප්‍රස්තාරය. දැන් මේ පහළට ආවා. දැන් ලිතියම් වල ඉඳන් ඔන්න අහගන්න. ලිතියම් වල ඉඳන් එතනින් එහාට තියෙනවා මූලද්‍රව්‍ය 8ක්. ලිතියම් එකම නියොන් දක්වා 8ක් එනවානේ. ලිතියම්, බෙරිලියම්, බෝරොන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්, නියොන් ඔක්කොම 8ක් එනවානේ. දැන් අපි ඉගෙන ගත්තා ආවර්තයක් ඔස්සේ මේ ටික දක්වන්න යන විට මොකද වෙන්නේ? අයනීකරණ ශක්තිය වැඩි වෙනවා. එක වැඩි වෙනවා. ඔන්න මම දැන් ඇඳගෙන යනවා. හරිද? ඇඳගෙන යනවා මෙන්න මේ. ලිතියම්, බෙරිලියම් පොඩ්ඩක් ඉදී, බෝරොන්, හරි. ඊට කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුවරින්, නියොන්. මම ඔහොම උඩට ඇඳලා. හරිද? එතකොට මතක තියාගන්න. මල්ලි යන්නකෝ මෙතනදී. උඩින්ද පහළින්ද? පහලින්. හීලියම් බලන්න දැන් හීලියම් වල පහළින් මේ නියොන් තියෙන්නේ. අවස්ථාවකදී අටවෙනි කාණ්ඩේ හීලියම්ට පහළින් නියොන්. එතකොට හීලියම් වලට වඩා නියොන් වල අයනීකරණ ශක්තිය අඩුයි. ඒ නිසා මේ මට්ටමින් අපි ඉලක්ක ගැහුවොත් මේවනේ එයාට වඩා පහළින් ඉන්න ඕනේ. ඔන්න දැන් මම මෙහෙම ප්‍රස්තාරයක් යන්නනේ. ටික මෙයාලගේ ශක්තිය මෙහෙම වැඩි වෙනවා. දැන් මෙහෙම අඳිනකොට ඔයාලට පෙනේ ඔයාලට හිතේ ওই අයනීකරණ ශක්ති ප්‍රස්තාරය ඔය වගේ නෙමෙයි වෙනස්. ඔව් වෙනස් තමයි මයික් එක කරලා පෙන්නනවා දැන්. ටික මේ ටික වැඩි වෙනවා ලිතියම් මේ බෙරිලියම් බෝරොන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලුවරින් වෙන නියොන්. හරි නියොන් වල පස්සේ ඊළඟට ඉන්නේ කවුද? සෝඩියම්. නියොන් වල පස්සේ ඊළඟට ඉන්න කෙනා තමයි සෝඩියම්. හරි. සෝඩියම් ඉන්නේ කාට පහළින්ද? ලිතියම්ට පල්ලෙහින්. ලිතියම්ට පහළින්. එහෙනම් ලිතියම් වලට වඩා සෝඩියම් අයනීකරණ ශක්තිය අඩු වෙන්න ඕනේ වැඩි වෙන්න ඕනේ? අඩු වෙන්න ඕනේ. වැඩි වෙන්නද අඩු වෙන්නද? අඩු වෙන්න ඕනේ. එහෙනම් සෝඩියම් වෙන්න ඕනේ මෙන්න ලිතියම් මට්ටමට වඩා පහළින් මෙන්න මේ ගානින් මම දානවා සෝඩියම්. අඩු වෙන්න ඕනේ. සෝඩියම්. ඕන සෝඩියම් තමයි පහළින්. මේක කඩාගෙන බලනවා පහළ. දැන් සෝඩියම් වලින් ඉඳන් ඉස්සරහට තියෙනවා කවුද ඉන්නේ? මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, නේද? ඊළඟට ක්ලෝරින්, ආගන්. ඒ ටික දිගට ඒ ආවර්තය ඔස්සේ වමේ දක්වන නිසා වැඩි වෙනවා. ඩීසල්, ෆොස්ෆරස්, කාබන්, ආගන්, සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, හරි. එන්න දෙද්දී ආගන් එනවා. හරි වෙන ආගන්. ආගන් අනිවාර්යෙන් නියොන් වලට වඩා පහළින් ඉන්න ඕනේ. නියොන් වලට වඩා පහළින් ආගන් ඉන්නේ. ශක්තිය අඩුයි. ඔන්න ඔය මාවයි දෙන්නම් මේ විදිහට. ආගන් වල පස්සේ කවුද ඉන්නේ? ආගන් වල පස්සේ පොටෑසියම්. පොටෑසියම් කාට පහළින්ද? පොටෑසියම් ඉන්නේ කාට පහළින්ද? සෝඩියම්ට පල්ලෙහින්. එහෙනම් සෝඩියම්ට පහළින් පොටෑසියම් මෙන්න මේ මට්ටමට ගන්න ඕනේ. ඔන්න පොටෑසියම් ගත්තා ඊළඟට ඉන්නවා කැල්සියම්. හරි. දැන් ඔන්න ඔය වගේ හැඩයක් තමයි අයනීකරණ ශක්ති ප්‍රස්තාරයේ හැඩය. හරිද?
ඒ කියන්නේ ආවර්තයක් ඔස්සේ යන විට ඉහළට යන වමේතර දකුණට යන විට අයනීකරණ ශක්තිය වැඩි වෙනවා. ඊළඟ ආවර්තනයේදී හොඳටම බහැලා ආයෙ වැඩි වෙනවා. ආයෙත් බහිනවා ආයෙ වැඩි වෙනවා. එහෙම තියෙන මේ යනවා බහිනවා ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. ඊළඟ ආවර්තනයේදී ආයෙ බහිනවා ආයෙ වැඩි වෙනවා ආයෙ බහිනවා. මේ හැම වෙලාවෙම හයිඩ්‍රජන් වලට වඩා ලිතියම් පහළයි. ලිතියම් වලට සෝඩියම් පහළයි. සෝඩියම් වලට පොටෑසියම් පහළයි. ඔන්න දැන් මේ ප්‍රස්තාරේ මෙහෙම නෙමෙයි එන්නේ ඇත්තටම. පොඩි වෙනසක් තියෙනවා. හොඳට මතක තියාගන්න 3න් 3 යන්නේ. 3කට වරක්. මේ 3 ඊළඟට එනවා කියද? 3ට පස්සේ එනවා 6. 3යි 6යි. ඒක මතක තියාගන්නකො. 3යි 6යි. ඒ කියන්නේ මෙන්න පළවෙනි කාණ්ඩය. දෙවෙනි කාණ්ඩෙදිත් වැඩි වෙනවා. ඔන්න බලන්න. දෙවෙනි කාණ්ඩෙදිත් වැඩි වෙනවා. බෙරිලියම් වලදී වැඩි වෙනවා. තුන්වෙනි ඉන්නේ කවුද? තුනට ඉන්නේ කවුද? බෝරෝන් වලදී පොඩි වෙනසක් වෙලා බහිනවා පහළට. බෝරෝන්. ඕනෝක තමයි මතක තියාගන්න ඕනේ කාරණා. බෝරෝන් වලදී බහිනවා පහළට. බෝරෝන් වලදී බඳා පැත්තා ඊළඟ එක්කනනේ 1 2 3 4 5 6 දිහා එකක් බහිනවා. 7 8 ඕන යන විදිහ මතක තියාගන්න. වෙනස ඕනෝකයි. තුන්වෙනි කාණ්ඩයේදී සහ හයවෙනි කාණ්ඩයේදී පොඩ්ඩක් පහළ බහිනවා මෙන්න මේ අයනීකරණ ශක්තිය. එහෙම පහළ බහින්න හේතුව උසස් පෙළ රසායන විද්‍යාවේදී කියලා දෙනවා. දැන් ඒවා ඔයාලට අදාළ නැහැ. හරිද? අර එන්න ප්‍රශ්නාරේ පොඩි වෙනසයි වෙන්නේ මෙන්න තුන්වෙනි කාණ්ඩයේ සහ හයවෙනි කාණ්ඩයේදී පොඩ්ඩක් පහළට බහිනවා කියලා මතක තියාගන්න. හරි. ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට යන විට අයනීකරණ ශක්තිය වැඩි වෙනවා තමයි. හැබැයි තුන්වෙනි කාණ්ඩයේදී චුට්ටක් අඩු වෙනවා. ආයි හයවෙනි කාණ්ඩයේදී චුට්ටක් අඩු වෙනවා කියලා මතක තියාගන්න. දැන් එතකොට ඔන්න බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුවරින්, ඔන්න නියෝන්. දැන් අර විදියමයි ආයෙ මෙයා බැහැගෙන එනවා මොකටද? සෝඩියම්ට බලන්න. ඒක එනවා. සෝඩියම්ට බැස්සට පස්සේ එතනින් යාර මොකද වෙන්නේ? ආයෙ කියනවා මෙයා එක දෙක උඩට යනවා 3 යට. ආයෙ 4ක් උඩට යනවා 5ක් උඩට යනවා 6 වෙනි යට යනවා. ඊට 7 උඩට යනවා 8 උඩට යනවා. ඕන්න. පළවෙනි එක කියනවා දෙවෙනි එක උඩ තුන්වෙනි එක පහළට ගියා. 4ක් උඩ 5ක් උඩ 6 වෙනි එක පහළට ආවා. ඊළඟට 7යි 8යි උඩට ගියා. කොළමනා තියෙන මෙතන සෝඩියම් තියෙනවා. මෙතන මැග්නීසියම්, ඇලුමිනියම්, ඊළඟ සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආග. දැන් මොකද වෙන්නේ? ඔතනින් එහාට ආයතරයක් ඊළඟ කරේනවනේ. ආයෙ බහිනවා කෙලින්ම කොහටද දෙන්නේ? කවුද දෙන්නේ? පොටෑසියම් ඉන්නවා නේද? ඕන බලන්න දැන් එතද බලන්න දැන් ඔය මන් දැන් ප්‍රස්තාරය බලාගෙන නෙමෙයි වෙන සිදුවීම ඔයාලට මම කියලා දුන්නා. හරිද? අයනීකරණ ශක්තිය කාණ්ඩයක් ඔස්සේ පහළට යන විට අඩු වෙනවා කියලා කිව්වා. ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට යන විට වැඩි වෙනවා කිව්වා. ඒ දෙක විතරයි පාවිච්චි කරේ. ඊට පස්සේ තුන්වෙනි හා හයවෙනි කාණ්ඩවලදී චුට්ටක් අඩු වෙනවා කියලා පස්සේ කියලා දුන්නා. ආන්නේ තියරි තුන. මොකද තියරි තුන? පළවෙනි එක කාණ්ඩයක් ඔස්සේ පහළට යන විට අයනීකරණ ශක්තිය අඩු වෙනවා. ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට යන විට අයනීකරණ ශක්තිය වැඩි වෙනවා. හැබැයි තුන්වෙනි හා හයවෙනි කාණ්ඩයේදී විතරක් පොඩ්ඩක් අඩු වෙනවා. ඕම ඔය තුන මතක තියාගෙන මෙන්න මේ විදිහට තනියෙන් අඳින්න ඕනේ. මෙන්න මේ තනියෙන් අඳ ගන්න පුළුවන් නම් වැඩි හරි. කවදාවත් ඔය ප්‍රස්තාරේ කටපාඩම් කරන්න එපා. අයනීකරණ ශක්ති ප්‍රස්තාරේ කවදාවත් කටපාඩම් කරන්න එපා. ඔය මම කියපු ලක්ෂණ තුන මතක තියාගන්න. ආයි කියන්න කාණ්ඩයක් ඔස්සේ පහළට යන විට අයනීකරණ ශක්තිය අඩු වෙනවා. ඒත් හැම වෙලාවෙම මේ කාණ්ඩේ උඩින් ඉන්න කෙනාට වඩා පහළින් ඉන්න කෙනාගේ ශක්තිය අඩුයි. ඒ කියන්නේ හයිඩ්‍රජන් වල ලිතියම් වල අඩු වුණා. ලිතියම් වල සෝඩියම් වල අඩු වුණා. සෝඩියම් වල පොටෑසියම් වල අඩු වුණා නේ. එකම කාණ්ඩේ. 8 වෙනි කාණ්ඩේ ගත්තොත් හීලියම් වල නියෝන් වල අඩු වුණා. නියෝන් වල ආගන් වල අඩු වුණා.
ආගන්න වඩා තේනොන් පිට්ටෝන් එහෙම අඩුයි කියන යනවා තවද ඇන්දලා. ඊළඟට මතක තියාගන්න ඕන එක තමයි තුන්වෙනි හා හයවෙනි කාණ්ඩ වල විතර චුට්ටක් අනික ශක්තිය අඩු වෙනවා. ආන්න එක මතක තියාගෙන අපිට හිතෙන් මෙන්න මේ විදිහට ප්‍රස්තාරය අදින්න පුළුවන් වෙන්න ඕනේ. ඔයාලා ඊළඟ දවසේ පන්තිය පටන් ගන්න තුරු කිහිප වතාවක් අදම නෙමෙයි අද එක සැරයක් අඳින්න ඊට පස්සේ හෙට තව සැරයක් අඳින්න මේක කිහිප වතාවක් හිතෙන් මේක හිතෙන් ප්‍රස්තාරය අඳින්න ඕනේ. මේ ප්‍රස්තාරය අඳිනකොට මේ සාමාන්‍ය මූලද්‍රව්‍ය මතක නැති වුණාට කමක් නැහැ. මූලද්‍රව්‍ය අමතක වුණා වෙයි. ඒක ප්‍රශ්නයක් නෑ. පස්සේ මූලද්‍රව්‍ය මතක තියාගන්නකො. අඩුම තරම් මේ හැඩයෙන් හරි තනියෙන් අදින්න පුරුදු වෙන්න. මොකද ඔයාලට විභාගෙදී එන්නේ කොහොමද දන්නවද? මේ ප්‍රස්තාරයක කෑල්ලක් එන්නේ මෙන්න මේ. මොකක් හරි කෑල්ලක්. ඔක්කොම නෙමෙයි. මෙන්න මෙතනින් එහාට මෙතනින් මේ පැත්තට මෙතනින් මේ වගේ කෑල්ලක් එන්නේ. ඒ කෑල්ලව මතක තියාගන්න ඕනේ මේ උඩම තියෙන්නේ කීවෙනි කාණ්ඩේවද? මේ උඩම තියෙන්නේ කීවෙනි කාණ්ඩේවද? 8 මේ 7 වෙනි 8 වෙනි කාණ්ඩේ. මේ 8 වෙනි කාණ්ඩේවද? මේ 8ම තියෙන්නේ කීවෙනි කාණ්ඩේවද? පළවෙනි කාණ්ඩේ. ඔව් මේ මෙහෙම උඩට ගිහිල්ලා මේ බලන්න මේ උඩම තියෙන මේ එකට වඩා පොඩ්ඩක් පහළින් මේ පහළට ගිය තැන මෙතන තියෙන කීවෙනි කාණ්ඩේ? 6 වෙනි කාණ්ඩේ. 6 ඒ වගේ මාර්ගයක් අසාමාන්‍යකට පොඩ්ඩක් පහළට ගියන් ඊළඟ කරන එතන 3 වෙනි කාණ්ඩේ. අන්න එහෙම මතක තියෙන්න ඕනේ. හරි එහෙම තමයි විභාගය ගන්න. මම මේ වගේ ප්‍රශ්න වලට හදලා දෙනවා. දැන් ඔයාලට ස්පීච් ටෙස්ට් එක දුන්නේ නැහනේ. ස්පීච් ටෙස්ට් හදලා මම එවනවා ඔයාලට WhatsApp වලට දානවා. හරි. එතකොට ඔයාලා මේ ප්‍රශ්න ටික පොතේ ලියාගෙන උත්තර ලියන්න ඕනේ. හොඳයි. එහෙමනම් බලන්න ඔයාලගේ ටියුට් එක දැන් ටියුට් එකේ බලන්න අයනීකරණ ශක්ති ප්‍රස්තාරය ළඟ බලන්න. එතන ලියා ගන්න මොනවා හරි දේවල් තියෙනවද? බලන්න එතන තියෙනවද කියලා ආවර්තව වගේ උඩින් නම් පහළට දාලා තියෙන අයනීකරණ ශක්තිය අඩු වෙයි. වමේ සිට දකුණට යන ආය පළමු අයනීකරණ ශක්තිය වැඩි වෙයි. ඊට පස්සේ යටින් තියෙන බලන්න පරමාණුකරය වැඩි වෙන විට න්‍යෂ්ටිය සමග අවසාන ශක්තිය මට්ටමේ ඇති ඉලෙක්ට්‍රෝන ඇති ආකර්ෂණ බල අඩු වෙන නිසා පහසෙන් ඉලෙක්ට්‍රෝන ඉවත් කර ඒක ධනායන සෑදිය හැක. මේ අනුව කාණ්ඩයක් ඔස්සේ පහළට යන විට පළමු අයනීකරණ ශක්තිය අඩු වෙයි. ඒ ටික ලියලා තියෙනවද? ඒ ටික ලියලා තියෙනවද? මේ අනුව තියෙන ටික ලියලා නැහැ සර්. ඒ ටික ලියන්න ඕනේද? අන්තිමට නෑ. ලියලි ඉවරයි සර්. ඉවරයි සර්. දන්නේ නැද්ද ඒක? හරි. අපි ඊළඟ බලමු විද්‍යුත් ඍණතාව. විද්‍යුත් ඍණතාව. විද්‍යුත් ඍණතාව කියලා කියන්නේ තව එක මතක තියාගන්න ඉලෙක්ට්‍රෝන වලින් ආසාව කියන්නේ. ඒ පරමාණුවක් ඉලෙක්ට්‍රෝන වලට කොච්චර ආසයිද කියන එක තමයි විද්‍යුත් ඍණතාව කියලා කියන්නේ. හරි. හැබැයි ඒක එහෙම ලිව්වොත් එහෙම වැරදි. විභාගයේ එහෙම ලිව්වොත් වැරදි.
ඉතින් වෙනතාව කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් එහෙම පරමාණුවක් ඉලෙක්ට්‍රෝන තියෙන ආසාව කියලා ලියුවොත් වැරදි හරි. හරි මම මේ පොඩ්ඩක් බැලුවේ කනෙක්ෂන් එකේ. ඔයාලට මේ මම මේ ලියන බොඳ වෙලා වගේ එහෙම ඒ කියන්නේ හිතපු ගමන් බොඳ වෙලා මාව නිකන් බොඳ වෙලා යනවා වගේ එහෙම එකක් පේනවද? මේ අර වැසිට කිව්ව එක නම් ඇවිල්ලා ඉන්නවද? වැසිට විදුලි ඍණතාව කියලා කියන්නේ දැන් ඔයාලට තේරෙන භාෂාවෙන් හිතා ගන්න පරමාණු ඉලෙක්ට්‍රෝන වලට ආසයි සමහර පරමාණු. සමහර නෙමෙයි හැම පරමාණුම ඉලෙක්ට්‍රෝන වලට ආසයි. ඒ ආසයි තව ඉලෙක්ට්‍රෝනයක් කොහෙන් හරි අරගන්න තියෙනවා. ඒක තමයි කියන්නේ විදුලි ඍණතාව කියලා. හරි. හැබැයි විදුලි ඍණතාව කියලා අපි එහෙම ලියුවොත් වැරදි. ඒකෙන් මෙන්න මේක තියෙනවා. මූලද්‍රව්‍ය පරමාණු තවත් මූලද්‍රව්‍ය පරමාණුවක් සමග සහසංයුජ බන්ධනයකින් බැඳී ඇති විට මල්ෂ කියන ගෑල් ළමයාගේ ෆයිල් එකක් ඉස්සරහට දාගෙන ඉන්නවා. බෝඩ් එක පේන්නේ නැහැ. ඒක ඔයා වෙනස් කරගන්න ඕනේ. ඒක ඔයා වෙනස් කරගන්න. ඔයා මගේ ඒක උඩ ඉඳලා ඩබල් ටච් කරලා හදා ගන්න ඒවත් මාව විතර පේන්නේ. වෙන වෙන අය ඒවා අයින් කරලා. අන්න ඩබල් එක. හරි. ආගමි සහසාංගය නෑ මල්ෂ කියලා කැමරා එකේ ඒක දෙන්නු. ඒක නේද ලැජ්ජා. අම්මේ හරි ආගම සහසංයුජ බන්ධනයකින් බැඳිලා තියෙන විට ඒ කියන්නේ මෙහෙම මේ A කියලා යාළුවෙක් ඉන්නවා B කියලා යාළුවෙක් ඉන්නවා හරි නෑ එතකොට නෑ ඒක පස්සේ කියමු A B යාළුවා පස්සේ කතා කරමු සහසංයුජ බන්ධන කියන්නේ මෙන්න මේ වගේ ඒවා බන්ධන වර්ග දෙකක් තියෙනවා එකක් අයනික බන්ධන අනිත් එක සහසංයුජ බන්ධන අයනික බන්ධනයක් කියලා කියන්නේ එක පරමාණුවක් ඉලෙක්ට්‍රෝනයක් ගලවලා අනිත් එක්කෙනාට දෙනවා. දෙන්න ඉලෙක්ට්‍රෝන මාරු කර ගන්නවා. එහෙම දෙන්න ඉලෙක්ට්‍රෝන මාරු කරගත්තට පස්සේ ඒකට අපි කියනවා අයනික බන්ධනයක්. උදාහරණයක් මම දැන් ඔන්න කියලා දෙන්නම්. මෙන්න මේ විදිහට අපි ගත්තොත් එහෙම මැග්නීසියම් පරමාණු. මැග්නීසියම් පරමාණුවේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද කියන්නේ ඉක්මනට තුනයි ඕම් කිව්වා ඕම් කව බූර්වේ උත්තරයක් 12යි. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයද කියලා ඇහුවේ. තුනයි මැග්නීසියම් වල තුනක් තියෙනවා. දෙකයි. බලනවා බලන්න. පළවෙනි ශක්ති මට්ටමේ දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8යි.
දෙකයි. එතකොට අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකයි. මට කියන්නකෝ මේ මට කියන්නකෝ මැග්නීසියම් පරමාණු යාගේ අවසාන සම්පූර්ණ කරගන්න. ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරන්න ඕනේ එක්ක හයක් ගන්න ඕනේ. යාළ ලේසි මොකක්ද? දෙකක් පිට කරන්න ඕනේ. එයා දෙකක් පිට කරන එක තමයි ලේසි. දෙකක් පිට කරන්න ඕනේ. ඔව් එතකොට යාළ දෙකක් පිට කරන එක ලේසි. හැබැයි දෙකක් පිට කරන්න දෙකක් ගන්න කෙනෙක් ඉන්න ඕනේ. දෙකක් ගන්න කෙනෙක් නැත්නම් දෙකක් පිට කරගන්න බෑ. වාතනාවට ඔක්සිජන් ඉන්නවා මේ පැත්තේ. ඔක්සිජන්. ඔක්සිජන් වල පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි. දෙවෙනි ශක්ති මට්ටමේ කීයක් තියෙනවද? 6යි. ශක්ති මට්ටමේ දෙවෙනි ශක්ති මට්ටමේ 6ක් තියෙනවා. ඒක අඳින්නේ අපි ඉස්සෙල්ලා 1යි 2යි 3යි 4යි දැම්මා. ඊට පස්සේ 5යි මේ පැත්තෙන් මම 6 දානවා. 6යි. දෙකක් තියෙනවා ජෝඩු නැතුව. දැන් මෙයාට දෙකක් ඕනේ. මෙයාට පුළුවන් දෙකක් පිට කරන්න දෙන්න. මේ දෙන්න කොයි වෙලාවෙ හරි එකතු වුණාද මොකද වෙන්නේ? මෙයා ළඟට නම් මෙයා බලන් ඉන්න ඉලෙක්ට්‍රෝන දෙකක් ගන්න කොහෙන් හරි. මෙයා බලන් ඉන්න එකක් තියෙන දෙක කොහාට හරි පිට කරලා දාන්න. අන්න එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ වගේ අවස්ථාවක මෙයා ඉලෙක්ට්‍රෝන දෙක පිට කරනවා. මෙයා ඉලෙක්ට්‍රෝන දෙක පිට කරනවා. මෙයා දැන් ඊළ දාම ඉලෙක්ට්‍රෝන දෙක. හැබැයි ඉලෙක්ට්‍රෝන දෙක ඊළ දානවත් එක්ක මෙයා මොකද කරන්නේ? ටික් ගාලා අල්ල ගන්නවා. මෙයා ඉලෙක්ට්‍රෝන දෙක අල්ල ගන්නවා. අන බලන්න. දැක්කද? එතකොට මෙයා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරපු නිසා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරාම මොන ආයතනද හැදෙන්නේ? ඉලෙක්ට්‍රෝන පිට කරාම මොන ආයතනද හැදෙන්නේ? ධනායන. ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරාම ධනායන. දෙකක් පිට කරාම මොන ආයතනද? ධනායන. ධන දෙකායන. ධන කීයද? ධන කීයද? ධන දෙකක්. දෙකායන. මෙයා ධන දෙකයි. ධන දෙකයි. ලබා ගත්තා. එතකොට මෙයා මොන ආයතනද දැන්? ඍණායන. මෙයා ඍණායන. එතකොට ඍණ කීයද? ධන ඍණ දෙකායන. මෙයා ඍණ දෙකයි. ඍණ දෙකයි. පින්න දෙකයන. මේ දෙන්නට යන්න බෑ. ආයි දැන් මෙයා ගලවලා මෙයාට දීලා මෙයා ගලවපු මෙයා අරගෙන. දැන් මොකද දෙන්නට යන්න බෑ. දෙන්න එකට ඇලෙනවා. දෙන්න එකට ඇලෙනවා. අන්න දෙන්න එකට ඇලිච්ච ගමන් මෙන්න ඇලෙන එක. මෙන්න මැග්නීසියම් එක මෙන්න ඔක්සිජන් දෙන්න එකට ඇලෙනවා. ඇලිච්ච ගමන් ඔන්න හැදෙනවා බන්ධනය. මෙන්න බොන්ඩ් එකක් හැදුණා. බන්ධනයක් හැදුණා. ඔන්න බන්ධනය හැදුණා. හරි? මෙතන දැන් බන්ධනය හැදුණානේ. මේ විදිහට ඉලෙක්ට්‍රෝන හුවමාරු කරගත්තාට පස්සේ මේ අයන හැදිලානේ මේක හැදුනේ. ඒ නිසා මේවට කියන අයනික බන්ධන. ඕවට කියනවා අයනික බන්ධන. හරි? ඕවට කියන අයනික බන්ධන. ඉලෙක්ට්‍රෝන හුවමාරු කරගෙන හැදෙන බන්ධන වලට කියන අයනික බන්ධන. එතකොට තව එකක් තියෙනවා. තව જાතියක්. මෙන්න මේ එකක්. ඔන්න දැන් ඔයාලට නම් මෙහෙම දෙයක් කියනවා. හරි? දැන් අපි කරමු කාබන් පරමාණු බලන්න කාබන් පරමාණුවේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? හතරයි. කාබන් පරමාණුවේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයද? 4යි. පළවෙනි ශක්ති මට්ටමේ 2යි. හතරයි. පළවෙනි ශක්ති මට්ටමේ 2යි. දෙවෙනි ශක්ති මට්ටමේ මට කියන්නේ මේ කාබන් පරමාණුව ඉලෙක්ට්‍රෝන පිට කරන්නද ඕනේ නැත්නම් ලබා ගන්නද ඕනේ? ලබා පරමාණු ඉලෙක්ට්‍රෝන පිට කරන්නද ඕනේ? ගන්න බෑ. ලබා ගන්න ඕන කියලා ලබා ගන්න ඕනේද? හතරක්. හතරක්. ලබා ගන්න ඕන හතරක් ලබා ගන්න ඕනේ. හතරක් ඕනේ. පිට කරනවා නම් හතරක් පිට කරනවා. ඔන්න බලන්න. ඔන්න දැන් බලන්න මේ මෙතන ප්‍රශ්නයක්. දැන් මෙතනදී ප්‍රශ්නයක්. හතරක් පිට කරන්න යන්නේ එකම ශක්තිය. හතරක් ලබා ගන්නත් එකම ශක්තිය. මෙන්න බලන්න මෙයාට වැට උඩ ඉන්නේ. පිට කරනවද ලබා ගන්නවද? පිට කරනවද ලබා ගන්නවද? ආන් ඒ වගේ අවිනිශ්චිත බවකින් ඉන්න කෙනෙක් දැන් මෙයා. මෙයාට පිට කරන්න හිතෙන්නේ නැහැ. ලබා ගන්න හිතෙන්නේ නැහැ. පිට කරන්න හදනකොට හිතෙන අපරාධ හතරක් පිට කරන්න බෑ. හරි අවුල්නේ හතරක්. දෙකක් වගේ නම් කමන්නේ නැහැ. තුනක් නම් කමන්නේ නැහැ. හතරක්ම දෙන්න එපේ.
කියලා පිට කරන්න හදලා ඒක ආයි හිත හදා ගන්නවා. ලබා ගන්න යනවා. ලබා ගන්න ගියාම එකක් දෙකක් නම් කමන්නේ නැහැ. හතරක්ම ගන්න එපා. හතරක්ම ගන්න එපා. ලබා ගන්න ගියත් අමාරුයි. පිට කරන්න ගියත් හිතට අමාරුයි. ඒ නිසා මෙයා ලබා ගන්නෙත් නැහැ, පිට කරන්නෙත් නැහැ. මොකක්ද එන්නේ? මෙයා හවුලේ තියාගන්න. ඔන්න වැඩි. හවුලේ තියාගන්න මෙයා. මෙයා හවුලේ තියාගන්න. ඒ කියන්නේ කාර්යය. අපි නම් හයිඩ්‍රජන්. මෙන්න හයිඩ්‍රජන්. හයිඩ්‍රජන් වල අවදාන ශක්ති මාට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? එකයි අවදාන ශක්ති ඉලෙක්ට්‍රෝන එකයි එකයි. එකයි ශක්ති මාට්ටම කීයක් තියෙනවද? මෙයාට ශක්ති මාට්ටම කීයක් තියෙනවද? එකයි එකයි දෙකයි. එකයි. හරි ශක්ති මට්ටම එක. දැන් මෙයා බැරි වෙලාවත් මේ හයිඩ්‍රජන් මේ පරමාණු ඉලෙක්ට්‍රෝනේ අයින් කරොත් එයාට එක ශක්ති මට්ටමක්වත් නැහැ. එයාට එක ශක්ති මට්ටමක්වත් නැහැ. නිකන් අවකාශයේ ප්‍රෝටෝනයක් පා වෙනවා නිකන්. නිකන් ප්‍රෝටෝනයක් එහෙම යනවා වගේ. නිකන් හිතන්නකෝ හාරි අයිනේ ඉංගන කොල්ලෙක් ඉන්නවා. ඌට තියෙන එකම එක කලිසම. කවුරු ඇවිල්ලා ඒකත් ගලව ගන්න හදනවා. ඒ වුණත් මොකද වෙන්නේ? උට මොකුත් නැතුවනේ යන්න වෙන්නේ හැමතැනම. ආන්ගේ වගේ මේකට තියෙන එකම දේ. එකම සම්පත එකම ඉලෙක්ට්‍රෝනයයි. මම ඒක දෙන්නේ නැහැ. මෙයා ගලවන්නේ නැහැ. හැබැයි මෙයා ගන්න try කරොත් ගන්න ඕන නම් තව එකක් ගන්න ඕනේ. මෙයාත් වැට උඩ ඉන්න කෙනෙක්. මෙයා කැමතිත් නැහැ. මෙයා කැමතිත් නැහැ දෙන්න. මෙයාට ගන්න පුළුවන් කමකුත් නැහැ. එහෙනම් මෙයා කැමති හවුලේ තියාගන්න. අන්න හවුලේ තියාගන්න කැමති කෙනා මෙතන තියෙන. ඔන්න බලන්න වෙන වැඩේ. හයිඩ්‍රජන් හතරක් එනවා මෙතනට. හතර දෙනෙක්. මේ හයිඩ්‍රජන් කියන ඉලෙක්ට්‍රෝනය. බලන්න වෙන වැඩේ. මේ හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝනය. මේ හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝනය. පේනවද මේ රවුන්ඩ් එක කැපෙන තැන තියෙන හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝනය. දැන් බලන්නකෝ හයිඩ්‍රජන් විතරක් බැලුවොත් මේ අනිත් ටික වල හයිඩ්‍රජන් දිහා විතරක් බැලුවොත් හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝන දෙකම තියෙනවා වගේ නේද? බලන්න දැන් මෙහෙම තිබ්බම හයිඩ්‍රජන් දිහා විතරක් බැලුවොත් හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝන දෙකම තියෙනවා වගේ නේද? මේ ඔව් හයිඩ්‍රජන් ටික අයින් කරලා කාබන් දිහා විතරක් බැලුවොත් කාබන් ඉලෙක්ට්‍රෝන 8ම හරි වගේ නේද? හයිඩ්‍රජන් ටික විතරක් බලන්න නැතුව ඔව් සර් බැලුවොත් දැක්කද? කවුරු හරි කාබන් දිහා විතරක් බලනවා නම් දැක්කා. කාබන් ඉලෙක්ට්‍රෝන 8ම තියෙනවා වගේ. හයිඩ්‍රජන් දිහා විතරක් බැලුවොත් හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන දෙකම තියෙනවා වගේ. දැන් මෙතෙන්දී හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝන පිට කරාද? හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝන පිට කරාද? නෑ. ඉලෙක්ට්‍රෝන ලබා ගත්තද? නෑ. ඒතර කාබන් ඉලෙක්ට්‍රෝන පිට කරාද? නෑ නෑ. කාබන් ඉලෙක්ට්‍රෝන ලබා ගත්තද? නෑ. මොකද කරේ? අවුලේ තියාගත්තා. ළඟින් තියාගෙන හිටියා. අවුලේ පාවිච්චි කරා. අවුලේ තියාගත්තා. මෙන්න මේ විදියට සහයෝගයේ ඉලෙක්ට්‍රෝන තබා ගැනීම සාධන බන්ධන. සහයෝගයෙන් හදන නිසා කියනවා සහසංයුජ. සංයුජ්‍ය බන්ධන. ඔන්න දැක්කද? සහයෝගයෙන් මෙයා හැදුවේ. මේ දෙන සහයෝගයෙන් හදපු නිසා අපි මෙයාට කියනවා සහසංයුජ බන්ධනයක් කියලා. ඕන දැක්කනේ? සහසංයුජ බන්ධනයක් කියලා අපි කියනවා. හරි දැන් ඔන්න අපි දන්නවා සහසංයුජ බන්ධනයක් කියන්නේ මොකක්ද කියලා. හරිද? දැන් එහෙනම් ඔන්න සහසංයුජ බන්ධන කියන කතාව හරි. ඔන්න දැන් එනවා විද්‍යුත් ශීලතාව. දැන් තමයි විද්‍යුත් ශීලතාව පටන් ගන්නේ. හරි? දැන් ඔන්න සහසංයුජ බන්ධනයක් තියෙනවා යාළුවෝ දෙන්නේ. හරි? එක්කෙනෙක් අමාරුයි. අනිත් එක්කෙනා සුවාරි. හරි? මේ අමාරුයි. මේ සුවාරි. මේ විද්‍යාපන්ති ඇවිත් ඉන්නේ. හරි? අමාරිස් ළඟ තියෙනවා එක එක જાතියේ පෑන් 1 2 3 4යි 5යි
6ක් තියෙනවා. පෑන් 6ක් තියෙනවා. තුවාරිස් ළඟ තියෙන ලියන්න කියලා පෑන විතරයි. හරිද? දැන් පාන්ති කරගෙන යනවනේ. පාන්තිය කරගෙන යනකොට මම දැන් කියනවා මාතෘකාව ලියා ගන්න එක පාඩකින් මම කරේ කොළ පාටින් ලියන්න. දම් පාටින් මොනවාද ලියන්නේ? එහෙම කියලා මම කියනවනේ. පාට වලින් ලියන්න කියනවනේ. එතකොට මොකද කරන්නේ? තුවාරිස් මොකද කරන්නේ? තුවාරිස් මේ පෑන අරගෙන හරිද? තුවාරිස් මේ පෑනක් අරගෙන ලියලා මෙතන මැදින් තියාගන්න. මේ පෑනක් අරගෙන මේ මැදින් තියනවා. ආයෙ එහෙම ලියද්දි මේ මෙතෙන් තව පෑනක් අරන් මැදින් තියනවා. ටික වෙලා කියද්දි මොකද වෙන්නේ? අමාරිස් ලියන පෑන විතරයි අමාරිස් ළඟ තියෙන්නේ. ඉතුරු පෑන් ඔක්කොම ටික මේ දෙන්න අතර මැද තියෙනවා. දැන් මම පන්තියට ඇවිල්ලා බලනවා. මම පන්තියට බලද්දී අමාරිස් අතේ පෑනක් තියෙනවා, දුවාරිස් අතේ පෑනක් තියෙනවා. ඒ දෙන්න අතර පෑන් තුනකුත් පෑන් හතරක් තියෙනවා. දැන් අපි මට හිතා ගන්න බෑ මේ පෑන් හතරයි කියන්නේ. මේ නිකන් මොකක් වගේද? මේ මොන බන්ධනයක් වගේද මේ? අයනිකද සහසං විදද? සහසං. අත්සංයජ නේද? මේ සහසංයජ පෑන් බන්ධනයක් තියෙන මෙතන. හරිද? මේ පෑන් හතරක් තියෙනවා. මේ හතර නෙමෙයි 1යි 2යි 3යි 4යි ඕන. දෙන්නගේ අතර මැද තියෙනවා. හරිද? දෙන්නගේ අතර මැද ඔහොම තියෙනවා. දැන් ගෙදර සහයෝගයෙන් ඉන්නවා. හරිද? දැන් මෙහෙම තියෙන්නත් පුළුවන්. දැන් අමාරිසි සුවාරිසි දෙන්න ඉඳින ඔන්න දැන් ඉතින් සුවාරිස් අමාරිස් දෙන්න ඕන ඉන්නවා. හරිද? දැන් වෙන දවසක් එනවා. වෙන දවසක දැන් පන්තියට යද්දී අමාරිස් ඉඳගන්නේ සුවාරිස් ළඟ නෙමෙයි. හරිද? අමාරිස් ඉඳගන්නේ එතන ළඟ. හරිද? එතන ළඟ තියෙන එක පෑනක්. අමාරිස් අර කලින් වගේ පෑන් තව හතරක් තියෙනවා. දැන් මෙයා මොකද කරන්නේ? මෙයා පෑනක් අර ගන්නවා. හරි? දැන් ඔයාලා කරන වැඩේ. මෙයා ගත්ත දැන් මෙයාට නිල් පාට කහ පාට පෑන ඕන උනා. අමාරුකින් පෑන අරගත්තා. පෑන අරගෙන ලියලා මැදින් නෙමෙයි මුන්ද මේ පැත්තෙන් තියාගන්න එක. දැන් පෑන අරගෙන මේ මර අරු මේ මරන් ලියලා එහා පැත්තෙන් තියා ගන්නවා. හරිද? උගේ වගේ එක. ඊළඟ පෑනක් ටිකලාගෙන අර ගන්නවා. ඒක ලියලා මෙතෙන් තියා ගන්නවා. ආයතරයක් ඊළඟ පෑන අර ගන්න ඕනෙලා ඒකත් අරන් මෙතනින් තියා ගන්නවා. ඊළඟ එක මෙහාට අර මෙතනින් අරගෙන මෙහෙන් තියා ගන්නවා. දැන් මම පන්තියට ඇවිල්ලා බලද්දී මට පේන්නේ අමාරිස් ළඟ එක පෑනයි. එතන ළඟ තියෙනවා ලියන පෑන් අතර පෑන් තව හතරක්. හිතන්නේ කාගේ වගේද මේ ටික ඔක්කොම? මේ ටික මෙයා කාගේ වගේ තමයි පේන්නේ අපිට නේ. නේද? මෙතන ඇයි දැන් අමාරිස්ට ඕන වෙනවා දැන් කොළ පාට පෑන. අමාරිස් හරි අමාරු මුඩින් පෑන මෙම් පෑන අර ගන්නවා. මේ කොළ පාට පෑන අරගෙන ලියලා මෙතනින් තියා ගන්නවා. ආයෙත් දැන් මුන් දැන් මොකද කරන්නේ? මේ පෑන අර ආයෙ ලියලා ආයෙ මෙතනින් තියා ගන්නවා. මෙතෙන්දි මොකද වෙලා තියෙන්නේ? මෙයා පොඩ්ඩක් ප්‍රබල වැඩි. මෙයා ටිකක් පෑන් වලට පෙරේතයි. මෙයා පොඩ්ඩක් ප්‍රබල වැඩි පෑන් වලට ප්‍රදේශයි. එතකොට මොකද වෙන්නේ? අර සහසංයෝජ බැඳීමට ලක් වෙච්ච ටික මෙයා වැඩිපුර මෙයාගේ පැත්තට ඇදලා තියෙනවා. පරමාණුත් ඔය වගේ කට්ටිය ඉන්නවා. පරමාණුත් ඉන්න ඔය වගේ කට්ටිය. මොකද වෙන්නේ? සහසංයෝජ බන්ධනයක් හදාගෙන ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගමු කියලා කතා කරගෙන ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගමු කියලා බන්ධනය හදා ගන්නවා. බන්ධනය හදාගත්ත ගමන් අරුගේ ඉලෙක්ට්‍රෝනේ ඔක්කොම ටික පොඩි බැඳගෙන තමාගේ ළඟට නම් කරගන්නවා. ආන් එහෙම කට්ටිය ඉන්නවා. හරි? මෙන්න මේ වගේ මෙහෙදින පෑන් ඔක්කොම අරන් එහා පැත්තෙන් තියාගන්නවා වගේ කට්ටිය ඉන්නවා. හරිද? ඒ වගේ කෙනෙක් මම ඔයාලට පෙන්නන්නම්. අපි නිතර බොන ජලය ඒ වගේ. මෙන්න ඔක්සිජන්. ඔක්සිජන් ඉන්නවා පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. මෙයා හයිඩ්‍රජන්ට කතා කරනවා අපි හවුලේ මේක තියාගමු. අපි හවුලේ ඉන්නු මෙයා අපි හවුලේ තියාගමු කියලා මෙහෙම පොරොන්දු වෙලා මෙහෙම ගෙන්න ගන්නවා ළඟ. බන්ධනේ හදපු ගමන් මොකද කරන්නේ? බන්ධනේ හදපු ගමන් මෙන්න මේ බන්ධනේ හදන්න උදව් කරපු ඉලෙක්ට්‍රෝන යුගල මේ තියෙන්නේ. මෙන්න මේ දෙන්න. බන්ධනේ හදපු ගමන් මේ දෙන්නට අස්ගාල ඇදලා ගන්නවා මේ පැත්තට. බන්ධනේ හදපු ගමන් මෙයාගේ පැත්තට ඇදලා ගන්නවා. හයිඩ්‍රජන්ට තියෙන ඉලෙක්ට්‍රෝන ඇදලා යනවා. හවුලේ තියාගමු කියලා තමයි ගෙන්නගන්නේ. ගෙන්න ගත්තට
හයිඩ්‍රජන් වඩා ඔක්සිජන් ටිකක් ප්‍රබල වැඩි. හයිඩ්‍රජන් වඩා ඔක්සිජන් වල න්‍යෂ්ටියට පුළුවන්කම තියෙනවා. හයිඩ්‍රජන් වල න්‍යෂ්ටියට වඩා ඔක්සිජන් වල න්‍යෂ්ටියට හැකියාව තියෙනවා අර ඉලෙක්ට්‍රෝන ඇදලා ගන්න. ඒ ඇදලා ගත්ත නිසා මොකද වෙන්නේ? මේ හයිඩ්‍රජන් මෙන්න මේ හදපු සහසංයෝජ බන්ධනයේ ගත්ත මේ ඉලෙක්ට්‍රෝන යුගලත් මෙයාගේ පැත්තට ඇදලා ගන්නවා. එතකොට ඈත ඉඳන් බලන කෙනෙකුට පේන්නේ මේ වගේ. ඔක්සිජන් ඉන්නවා. හරිද? ඔක්සිජන් ඉන්නවා මෙහෙම ඔක්සිජන් ඕම ඉන්නවා. මේ හයිඩ්‍රජන් මෙහෙම හිටියා. මේ දෙන්නගේ බන්ධනය හැදිච්ච ගමන් මොකද වෙන්නේ? මේ ඔක්සිජන් වටා තිබ්බ ඉලෙක්ට්‍රෝන ටික මේ මොකද හයිඩ්‍රජන් වටා තිබ්බ ඉලෙක්ට්‍රෝන ටික ඔක්සිජන් ඇදලා අර ගන්නවා. එතකොට මොකද වෙන්නේ? හයිඩ්‍රජන් පැත්ත පුංචි වෙනවා. ඔක්සිජන් පැත්ත මෙහෙම ලොකු වෙනවා. ඔක්සිජන් පැත්තට වැඩිපුර ඉලෙක්ට්‍රෝන ඇදලා යනවා. හයිඩ්‍රජන් පැත්තට ඉලෙක්ට්‍රෝන ඇදලා යනවා. මෙන්න මේ විදිහට මූලද්‍රව්‍ය පරමාණුවක් තවත් මූලද්‍රව්‍ය පරමාණුවක් එක්ක සහසංයෝජ බන්ධනයකින් බැඳිලා තියෙන විට හරිද? ඒ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල කවුරු හරි පරමාණුවක් එයාගේ දෙතර ඇද ගන්නවා. ආන්ගේ පරමාණුවට අපි කියනවා විද්‍යුත් ඍණතාව වැඩි පරමාණු කියලා. ඔන්න ආයතනයක් කියන්න මූලද්‍රව්‍ය පරමාණු දෙකක්. එහෙම නැත්නම් මූලද්‍රව්‍ය පරමාණුවක් තවත් පරමාණුවක් එක්ක සහසංයෝජ ඒ කියන්නේ සහයෝගී හවුලේ ඉලෙක්ට්‍රෝන තියාගෙන බන්ධනයක් හදලා තියෙනවා. ඒ පරමාණු වලින් කවුරු හරි එක පරමාණුවක් ඒ හදපු බන්ධන ඉලෙක්ට්‍රෝන තමාගේ පැත්තට වැඩියෙන් ඇදලා ගන්නවා. ආන්ගේ පරමාණුවට අපි කියනවා විද්‍යුත් ඍණතාව වැඩි පරමාණුවක් කියලා. අනිත් එකට කියනවා විද්‍යුත් ඍණතාව අඩු පරමාණුවක් කියලා අපි කියනවා. හරිද? එතකොට දැන් කඩපාඩමේ තියාගන්න ඕනේ මොකද්ද? කඩපාඩමේ තියාගන්න ඕනේ මෙන්න සහසංයෝජ බන්ධනයකින් මූලද්‍රව්‍ය පරමාණු කිහිපයක් සහසංයෝජ බන්ධනයකින් බැඳලා තියෙනකොට කිසියම් පරමාණුවක් විසින් සහසංයෝජ බන්ධනයට සම්බන්ධ වෙච්ච මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල එයාගේ පැත්තට ඇදලා ගන්නවා නම් එයාගේ විද්‍යුත් ඍණතාව වැඩි. අර අතන එතන අක්කා තිබ්බ පෑන් ඔක්කොම ටික එයාගේ පැත්තට ඇදලා ගත්තා වගේ. එයා ප්‍රබල වැඩි. මෙයාත් එහෙමයි විද්‍යුත් ඍණතාව වැඩි නිසා එයා මේ ඉලෙක්ට්‍රෝන වලට පෙරේතයි එයා ඉලෙක්ට්‍රෝන එයාගේ පැත්තට ඇදලා ගන්නවා. අන්න එහෙම ඉලෙක්ට්‍රෝන වැඩියෙන් ඇදලා ගන්න කෙනාට අපි කියනවා විද්‍යුත් ඍණතාව වැඩි කියලා. එතකොට ඔන්න දැන් මෙහෙම දෙයක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන වැඩියෙන් ඇදලා ගන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන වැඩියෙන් ඇදලා ගන්න පුළුවන්. අවසාන ශක්ති මට්ටම න්‍යෂ්ටියට ළඟයි නන්ද ඈතයි නන්ද? ඉලෙක්ට්‍රෝන වැඩියෙන් ඇදලා ගන්න පුළුවන් වෙන්නේ අවසාන ශක්ති මට්ටම න්‍යෂ්ටියට ළඟ තිබ්බොත්ද ඈතින් තිබ්බොත්? ඈතින් තිබ්බොත් ළඟින් තිබ්බොත් අනිත් කෙනාගේ ඉලෙක්ට්‍රෝන ඇදලා ගන්න නම් බලන්නකො මෙන්න මේ හයිඩ්‍රජන් වල මෙතන අපි මෙහෙම ගමුකෝ. සෝඩියම් අපි සෝඩියම් අපි තුන්වෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය ටික කියමු. සෝඩියම් ඉන්නවා, ඊළඟට ඉන්නවා මැග්නීසියම්, ඊළඟට ඉන්නවා ඇලුමිනියම්, ඊළඟට ඉන්නවා කවුද කියන්නේ? මතක නැද්ද? සිලිකන් phosphorus, sulfur, chlorine, argon. phosphorus, sulfur, chlorine, argon. Phosphorus. Sodium, magnesium, aluminum, silicon. Phosphorus. කඩපාඩම් නේද? phosphorus. potassium, calcium. potassium, calcium කියෝ මේකේ potassium, calcium කොහෙද? argon. argon. දැන් බලන්න පරමාණු කාර්යය ටික මෙහාට යද්දී අඩු වෙනවානේ. මෙයාගේ ලොකුයි, එයාට මෙයාගේ පොඩ්ඩක් පුංචි, මෙයාගේ තව පොඩ්ඩක් පුංචි, මෙයාගේ තව පොඩ්ඩක් පුංචි, මෙයාගේ තව පුංචි වෙනවා, මෙයාගේ තව පුංචි, ඔහොම පුංචි වෙලා මෙයාගේ උත්තර ලොකුයි. එතකොට බලන්නකො මේ පරමාණු කාර්යය ටික අඩු වෙනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටියට ළඟ වැඩි. ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටියට ළඟ වැඩි කියන්නේ
ඈත තියෙන ඉලෙක්ට්‍රෝන වැඩිපුර ඇදලා ගන්න පුළුවන් යනවා. මේ ක්ලෝරින් වගේ කෙනෙකුට වෙන කෙනෙක් ඉලෙක්ට්‍රෝන ලේසියෙන් ඇදලා ගන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න. කාණ්ඩ ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට යන විට විද්‍යුත් ඍණතාව වැඩි වෙනවා. දැන් මේ පහළට යන්න ආරය වැඩි වෙනවනේ. උඩේ කියනට අපි මෙහෙම මෙහෙම පහළට යනකොට මොකද වෙන්නේ? විද්‍යුත් ඍණතාව ටික ටික ආරය වැඩි. ආරය වැඩි කියන්නේ න්‍යෂ්ටික දින ආකර්ෂණය අඩුයි. න්‍යෂ්ටික දින ආකර්ෂණය අඩු වෙනකොට විද්‍යුත් ඍණතාවත් අඩු වෙනවා. මේකට යද්දී අඩු වෙනවා. ඔන්න. එතකොට දැන් විද්‍යුත් ඍණතාව කියන එක ඔච්චර පැහැදිලි කරේ මේ අරයත් එක්ක ඔයාලට මතක තියාගන්න ඕනේ. හරි. දැන් මතක තියාගන්න පාණ්ඩයක් ඔස්සේ පහළට යන විට විද්‍යුත් ඍණතාව අඩු වෙනවා. ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට යන විට විද්‍යුත් ඍණතාව වැඩි වෙනවා. හැබැයි විද්‍යුත් ඍණතාව ගැන අපි කතා කරන්නේ සහසංයෝජ බන්ධන හැදෙන ඒවාත් එක්ක විතරයි. මේ කෙළවරේ ඉන්න කෙනා 8 වෙනි කාණ්ඩයේ ඉන්න කට්ටිය බන්ධන හදනවාද? 8 වෙනි කාණ්ඩයේ ඉන්න කට්ටියට අපි කියන්නේ නිෂ්ක්‍රීය මූලද්‍රව්‍ය එහෙම නැත්නම් උච්ච වායු කියලා කියන්නේ. මේ 8 වෙනි කාණ්ඩයේ ඉන්න කවුරුවත් කිසිම බන්ධනයක් හදන්නේ නැහැ. කාත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒ නිසා විද්‍යුත් ඍණතාව ගැන කතා කරද්දී මේ 8 වෙනි කාණ්ඩයේ ඉන්න කවුරුවත් ගැන අපි කතා කරන්නේ. විද්‍යුත් ඍණතාව ගැන කතා කරද්දී මේ 8 වෙනි කාණ්ඩයේ ඉන්න කවුරුවත් ගැන අපි කතා කරන්නේ. විද්‍යුත් ඍණතාව සඳහා ලබා දීලා තියෙන පරිමාණයක් මනින්ද ඒ මනින පරිමාණය තමයි පෝලින් පරිමාණය. පෝලින් පරිමාණය. එතකොට 8 වෙනි කාණ්ඩයේ ඉන්න හීලියම් නියෝන් ආගන් ක්සෙනෝන් ක්‍රිප්ටෝන් රෙඩෝන් වගේ ඒ මූලද්‍රව්‍ය පරමාණු කිසිම එකකට පෝලින් පරිමාණයෙන් අගයක් දීලා නැහැ. ඇයි? එයාලා කිසිම සහසංයෝජ බන්ධනයක් හදන්නේ නැහැ. ඔන්න මතක තියාගන්න. හරිද? එතකොට අපි දැන් මේකේ විද්‍යුත් ඍණතාව ප්‍රස්ථාරය යනවා. විද්‍යුත් ඍණතාව ප්‍රස්ථාරය යනවා. අර කලින් වගේමයි මේක ලේසි ගොඩක්. මේක ලේසි. මතක තියාගන්න තියෙන්නේ ආවර්තයක වමේ සිට දකුණට යන විට විද්‍යුත් ඍණතාව වැඩි වෙනවා. උඩින් පහළට යද්දී විද්‍යුත් ඍණතාව අඩු වෙනවා. අර අයනික මේ අයනීකරණ ශක්තිය කිසිම තමයි. හරිද? එතකොට අපි මේක අඳිනකොට 8 වෙනි කාණ්ඩය අඳින්නේ නැහැ. මෙන්න. අපි ඉන්න මෙතන අපි ගන්නවා හයිඩ්‍රජන්. හීලියම් ගන්නෙ නැහැ. හයිඩ්‍රජන් ඉන්නවා හීලියම් ගන්නෙ නැහැ. හයිඩ්‍රජන් වලට වඩා ලිතියම් වල විද්‍යුත් ඍණතාව අඩුයි. ඊට පස්සේ එතනින් එහාට 1 2 3 4 5 7යි. ඔන්න. ක්ලෝරින් දක්වා වැඩි වෙනවා. හරි. ඊට පස්සේ එතනින් එහාට අපි නියොන් දාන්නේ ආයෙනවා කෙලින්ම පඩාගෙන බලනවා පහළට සෝඩියම්. ආයෙනොට 2 3 4 5 6යි. ඔන්න. ක්ලෝරින් වලට නිකන් එනවා. හැබැයි ආගන් දාන්නේ ආයෙනවා කඩාගෙන බහිනවා පහළට. මෙතන එනවා පොටෑසියම් ඊළඟට එනවා කැල්සියම්. ඕන උදා විද්‍යුත් ඍණතාව ප්‍රස්ථාරය. ඔක හරිය ලේසි. බලන්න ඔයාලගේ ටියුට් එකේ විද්‍යුත් ඍණතාව ප්‍රස්ථාරය විදිහට දාලා ඇති. විද්‍යුත් ඍණතාව ප්‍රස්ථාරය මොකද දාලා ඇති පරමාණු ක්‍රමාංකයත් එක්ක. ඔය විදිහට මතක තියාගන්න ඕන අර අයනීකරණ ශක්තිය ප්‍රස්ථාරය ඇඳ වගේ විද්‍යුත් ඍණතාව ප්‍රස්ථාරයට අඳින්න ඔයාලට පුළුවන් වෙලා තියෙනවා. හරි එතන සටහන සම්පූර්ණ කරගන්න කොටසක් ඇති නේද? ඔව්. ඒක අපි සම්පූර්ණ කරගන්න. ඔව්.
මෙතන මේ ටික ලියලා තියෙන්නේ වික්ටෝරියන් සහ ඩොඩිසිය ටික ලියාගෙන නැහැ නේද? නෑ. ඒක ලියලා. ඒක තමයි. ඔය පසින්දු කියන එකාවම අයින් කරනවා. ඉවරයි සර්. නෑ සර් නෑ. මේ පසින්දු දැන් ඔයා මේකේ කුරුටු දානවා. මම තව එක සැරේ බලන්නේ ඔයාව අයින් කරනවා. හරි? හරි සර්. හරි. හරිද? හරි සර්. ඉවරද? තව ලියන්න යනවද? ඔව් සර්. මම ගසන්න ඕනේ. ඉවරයි. තාම ලියනවා සර්. හරි.
හරි සර්. හරි නේද? හැත්ත ගානක් හිටියා දැන් ඉන්නේ 50 ගානක්. අපි ඊළඟ බලමු ලෝහ අලෝහ සහ ලෝහාලෝහ. ලෝහ අලෝහ සහ ලෝහාලෝහ. ලෝහ කියන ඒවා වල ගන්නවා. ලෝහයක් කියලා කියන්නේ ඇත්තටම ලෝහයක් කියන්නේ මොකක්ද කියවම අපි සරලව කිව්වොත් විද්‍යුතය හා තාපය කියන දෙකම සම්නයනය කරන්න පුළුවන් නම් කාට හරි. විදුලියයි තාපයයි කියන දෙකම සම්නයනය කරන්න පුළුවන් නම් කාට හරි. අන්න එයා ලෝහයක් වෙනවා. ඒතකොට ලෝහවල පවතින භෞතික ගුණ කීපයක් තියෙනවා. ලෝහවල තියෙන භෞතික ගුණ කීපයක් තියෙනවා. ඒවා තමයි මොකද්ද? ලෝහවල තියෙනවා ආහන්නේ ගුණය තියෙනවා, තන්නේ ගුණය තියෙනවා, ආවිනික දිස්නයක් තියෙනවා. ඊළඟට දිමැටනම රැව් දෙන හඬක් ඇති වෙනවා. ඒ වගේ ලක්ෂණ තියෙනවා ලෝහවලට. සාමාන්‍ය දැඩි බවක් තියෙන, ඉහළ ඝනත්වයක් තියෙන. ඒ තමයි ලෝහවල ලක්ෂණ. අලෝහ කියන්නේ ලෝහවලට ඒ කියන්නේ විදුලිය සම්නයනය කරන්නෙත් නැහැ. තාපය සම්නයනය කරන්නෙත් නැහැ. එයාට ආවේනික දිස්නයක් නැහැ. එයාට ආහන්නේ ගුණ තන්නේ නැහැ. කියන්නේ තහඩු වගේ හදන්නත් බෑ. සිහින් කම්බි වගේ හදන්නත් බෑ. තැල්ගොත් මිටිකින් තැල්ගොත් කුඩු වෙනවා. ආන් ඒ වගේ ඒවා තමයි අපි කියන්නේ අලෝහ කියලා. ඒකට ලෝහ කියන්නේ මොකක්ද? ලෝහ කියන්නේ ලෝහ ගති ලක්ෂණක් තියෙනවා, අලෝහ ගති ලක්ෂණක් තියෙනවා. මේ දෙකම තියෙනවා. ලෝහ ගති ලක්ෂණක් පෙන්නනවා, සමහරවිට අලෝහ ගති ලක්ෂණක් පෙන්නනවා. ආන්නේ වඩා තමයි අපි කියන්නේ ලෝහාලෝහ කියලා. එතකොට දැන් අපි ගත්තොත් එන සිලිකන්. සිලිකන් කියන එක සාමාන්‍යයෙන් අලෝහයක් විදිහට තියෙනවා. හැබැයි සිලිකන් කියන එක අපිට විශේෂ අවස්ථාවකට ලක් කරලා ඒක උෂ්ණත්වය වැඩි කරලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් මූලද්‍රව්‍යත් එක්ක මිශ්‍ර කරලා වෙන්න පුළුවන්. අපිට විදුලිය ගමන් කරන තත්ත්වෙට ලෝහ තත්ත්වෙටපත් කරන්න පුළුවන්. විදුලිය ගමන් කරන තත්ත්වෙටපත් කරන්න පුළුවන්. හරි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එයා ලෝහ අලෝහ ගති ලක්ෂණයක් පෙන්නනවා. හැබැයි යාට අපිට විශේෂ අවස්ථාවලදී ඒ ගති ලක්ෂණ වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා ඒවට අපි කියනවා ලෝහාලෝහ කියලා. දැන් ඔයාලට තියෙන ආවර්තය වගුව බැලුවොත් එහෙම. දැන් ඔයාලා ටියුට් එකේ තියෙන ආවර්තය වගුව නම් කලර්ස් නැහැ නේද? පාට නෙමෙයි තියාලා තියෙන්නේ. ඔයාලා මම ෂෙයා කරලා දෙන්නම්. සුදු යකඩ මොනටද අයිති වෙන්නේ? මොනවාද? සුදු යකඩ. සුදු යකඩ කියන්නේ මිශ්‍ර ලෝහයක්. හරිද? සුදු යකඩ කියලා කියන්නේ මිශ්‍ර ලෝහයක්නේ. එතකොට ඒක සනිකර යකඩ නෙමෙයි. ඒක අයිතින් ලෝහ වලට. හරි සර්. දැන් ඔන්න බලන්න. මෙතන ඔයාලට මේ පේනවා ආවර්තය වගුවක් තියෙනවනේ. මේ ආවර්තය වගේ නිල් පාටින් තියෙන කොටස් ටික. නිල් පාටින් තියෙන ඔක්කොම ලෝහ. ඒතකොට බලන්නකෝ ආවර්තය වගේ මූලද්‍රව්‍ය 118ක් විතර තියෙනවා. ඒ 118න් වැඩිපුරම තියෙන්නේ ලෝහනේ. වැඩිපුරම අපිට දකින්න ලැබෙන්නේ ලෝහ කොටස් ගොඩක්. එතකොට ඔයාලට පේනවාද මෙන්න මේ ටික අපි පටන් ගන්නෙ මෙන්න මේ බෝරෝන් වලින් පටන් ගන්නෙ. බෝරෝන් වලින් පටන් අරන් ඇස්ටටීන් දක්වා අපි යනවා. එතකොට ඒ ටිකේ තියෙනවා නිකන් පඩි පෙලක වගේ ස්වභාවයකින් මෙන්න පියකට පෙලක් අපි මෙන්න මෙහෙම පඩි පෙලක් වගේ අපිට අඳින්න පුළුවන් මෙන්න මේ කොටස. මම රතු පාටින් අදින ඔන්න. පඩි පෙල වගේ මෙහෙම පහළට ගියාම ඒ පඩි පෙල පටන් ගන්න තැන යට තියෙන මෙන්න මේ කොටස මේ ඇලුමිනියම් ඒක අපි ගන්නෑ. මේ යට තියෙන පොලෝනියම් කියන එක ගන්නෙත් නෑ. ඒ පියකට පෙළ වගේ තියෙන කොටසේ වම් පැත්තේ තියෙන ඇලුමිනියම් එක අපි ඇලුමිනියම් ලෝහ කියලා දන්නවනේ ඒක ගන්නෑ පටන් ගන්න තැන තියෙන එක. යටම අන්තිමටම තියෙන පොලෝනියම් කියන එක ඒක ගන්නෙත් නෑ. උඩයි යටයි දෙක ගන්නෑ. ගන්න නැතුව මේ පඩි පෙළේ දෙපස හරිද? මේ පඩි පෙළේ උඩයි යටයි දෙපැත්තේ තියෙන මේ කොළ පාටින් තියෙන ටික බෝරෝන්, සිලිකන්, ජර්මේනියම්, ආසනික්, ඇන්ටිමනි, ටෙලෝරියම්, ඇස්ටටීන්. ඔන්න ඔය ටික. එතන 1 2 3 4 5 7ක් තියෙනවා. ඔන්න ඕකට අපි කියනවා ලෝහාලෝහ.
ඒවා ලෝහ ගති ලක්ෂණත් පෙන්නනවා සමහර වෙලාවට අලෝහ ගති ලක්ෂණත් පෙන්නනවා. ඔය ටික මතක තියාගන්න ඕනේ. එතකොට මෙතන මේ තැඹිලි පාටින් පෙන්නලා තියෙන කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුවරින්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින් මෙන්න මේ ටික. ඒවා මොනවාද? ඒවට අපි කියන්නේ අලෝහ. ඒවා අලෝහ. එතකොට ඔතන තියෙනවා දුඹුරු පාටින් හීලියම්, නියෝන්, ආගන්, ක්‍රිප්ටෝන්, සෙනෝන්, රෙඩෝන් කියන වයිට් කොටස් ටික. ඒවා ඉති වෙන්නේ උච්ච වායු. ඒ උච්ච වායු. හරි. හරියන දැන් ඔයාලා දකින්න ඇති ලෝහ අලෝහ සහ ලෝහාලෝහ කියන්නේ මොනවද කියලා. බලන්න මෙතන මාතෘකාවේ ලෝහ අලෝහ සහ ලෝහාලෝහ කියන දෙක ලියා ගන්න දීලා තියෙන නැත්නම් ලියා ගන්න ඕනද බලන්න. ලෝහ අලෝහ සහ ලෝහාලෝහ ලියලා තියෙන්නේ දීලා තියෙන්නේ. ඔව් සර්. ඔව් කියන්න ඕනද මම කියන්න ඕනද? ලියලා තියෙන්නේ සර්. මේ අනිත් එකේ දක්වලා ඇති ආවත වගේ දීර්ඝාකාරයේ බෝරොන් භෞතික ගුණ භෞතික ගුණ ලියන්න තියෙනවා සර්. භෞතික ගුණ ලියන්න තියෙනවා. දැන් අපි ලෝහවල භෞතික ගුණ මොනවාද? ලෝහවල භෞතික ගුණ කියන්නේ අපි මේ කලින් කතා කරපු ටික මොනවාද? ආවෙනික දිස්නයක් තියෙනවා. ගැටීමේදී රැවුදෙන හඬක් ඇති වෙනවා. එතකොට මෙයා සාමාන්‍ය උෂ්ණත්වයේදී ඝන තත්ත්වයේ තමයි ලෝහ තියෙන්නේ. පොඩි කාලේ ඉගෙන ගන්න ආහන්නතාව. ආහන්නතාව කියන්නේ තරලා තහඩු බවට පත් කරන්න පුළුවන්. තන්නතාව සිහින් කම්බි විදිහට හදන්න පුළුවන්. හොඳ තාපහා විද්‍යුත් සන්නා කියන හොඳින් තාපය ගමන් කරනවා. හොඳින් විදුලියත් ගමන් කරනවා. ගොඩක් වෙලාවට ඉහළ ඝනත්වයක් දකින්න ලැබෙනවා. ලෝහ රසායනික ගුණ තියෙනවා. රසායනික ගුණ කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවලදී දක්වන ගුණ. එතකොට ලෝහ හැම වෙලාවෙම මතක තියාගන්න හැම ලෝහයක්ම ඉලෙක්ට්‍රෝන පිට කරලා ධන අයන හදනවා. ඒක තමයි ලෝහවල දකින්න ලැබෙන එක රසායනික ගුණයක්. එයා ඉලෙක්ට්‍රෝන පිට කරලා ධන අයන හදනවා. ඒකම ලෝහවල පුළුවන් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා ඔක්සයිඩ් හදනවා. හරි ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා හදන්නේ ඔක්සයිඩ්. හැබැයි ඔක්සයිඩ් බාස්නිකයි. මෙන්න මේ ඔක්සයිඩ් මොනවද? බාස්නික ඔක්සයිඩයක් හදන්නේ. බාස්නික ඔක්සයිඩ් හදනවා මෙයා. එතකොට මේ හදන ඔක්සයිඩය ජලයේ දිය වුණොත් හැදෙන්නේ බස්මයක්. ජලයේ දිය වුණාට පස්සේ බාස්නික ද්‍රාවණ හැදෙනවා. හරි ඒක අපි ලියා ගමු. ඔයාලට මොනවා හරි අහගන්න ප්‍රශ්න තියෙනවා නම් කෙලින්ම මයික් ඔන් කරලා අහන්න. පෝලින් පරිමාණය කියන්නේ මොකක්ද කියලා කවුරුහරි මැසේජ් එකක් දාලා තිබ්බා ඉස්සෙල්ලා මම ඒක දැන් දැක්කේ. පෝලින් පරිමාණය කියලා කියන්නේ විද්‍යුත් ඍණතාව මයින ඒකකයක්. දැන් ස්කන්ධය මයින්නවට මයින තියෙන කිලෝග්‍රෑම්. ආන් ඒ වගේ දුර මයින තියෙන මීටර්. ඒ වගේ විද්‍යුත් ඍණතාව මයින ඒකකය තමයි පෝලින් පරිමාණය. පෝලින් ඒකක. උච්ච වායු කියන්නේ
මොනවාද? ඒ වායු කියන්නේ උච්ච වායු කියන්නේ නිෂ්ක්‍රීය වායු. ඒ කියන්නේ 8 වෙනි කාණ්ඩයේ තියෙන කට්ටිය. ඔයක ඔයා ගිය සතියේ කියපු ටික අහන් හිටියා නම් ඔය මතක වෙන්න ඕනේ. එයා යන්න තියෙන උපරිම මට්ටමට ගිහිලා තියෙනවා. එයාගේ අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කරලා තියෙන්නේ. එතකොට එයා යන්න පුළුවන් උච්චතම අවස්ථාවට ගිහිලා තියෙන්නේ. එතකොට එයාට ඉලෙක්ට්‍රෝන පිට කරන්න ඕනෙත් නැහැ, ඉලෙක්ට්‍රෝන ලබා ගන්න ඕනෙත් නැහැ. එයාගේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්නවා. එයා කිසිම ප්‍රතික්‍රියාවකට සම්බන්ධ වෙන්නේ නැහැ. ඔය ඇඳපු එක්කෙනා ඔක මකන්න නැත්නම් මං එයාව අයින් කරනවා. පැහැදිලි නෑ සර්. ඔව් දැන් ඇඳපු එකා මේක අයින් කරන්න. ඉවරයි සර්. ඒක ඇඳපු එක පුළුවන් නම් තව එකක් ඇඳපන් අනිවාර්යයෙන්ම අයින් කරලා දානවා. තව ලියන අය ඉන්නවද? ඔව් සර්. ඉවරයි සෙලීලා. ඉවරයි සර්. තව ලියන අය ඉන්නවද අයින් කරන්න? සෑදීම කියන්නේ මේක ධනායනද ඉවරයි සර්. ඉවරයි. මොකද්ද මේ ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නේ? කැටායන කියන්නේ ධනායනද සර්? ඔව්. කැටායන. ඔව්. ඉලෙක්ට්‍රෝන පිට කිරීමෙන් ධන ආයන හෙවත් කැටායන, ඒ කියන්නේ කැටායන කියන එක තමයි කැටායන කියලා කියන්නේ. ඔකට කැටායන කියන හේතුව මම